ආර්ය මග්ග නිවන් මඟ පිණිසමයි. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සෝෂන්නේ බුද්ධ ශාසනය කියන්නේ ධර්මය කියන්නේ ප්‍රතිසම්පාදයෙන් ගලනවා. ඒ කියන්නේ යම් කෙනෙක් ප්‍රතිසම්පාදයේ දැක්ක ධර්මය දැක්කා. ධර්මය දැක්ක බුදුහාමුදුරුවෝ. එතකොට බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන් න්‍යාය තමයි ප්‍රතිසම්පාදය. එතකොට මේ ප්‍රතිසම්පාදයේ තමයි බුදුදහම හදවත. මුළු ඕම ධර්මතා 84 ධර්මස්කන්ධයම තුනේ සෝසිතත්තේ බලය හැම දෙයක්ම තියෙනවා ඒක. ඉතින් මේකට කියනවා පෙළ කියලා. පරියප්තිය කියලා. මේ පරිසම්පාදය. මේ පරියප්ති ශාසනය නැත්නම් පෙළ වැරදුනොත් මේක ගන්න අර්ථය වැරදුනොත් ප්‍රතිපත්තිය වැරදුනොත් කොච්චර උත්සාහවත් වුණත් මාර්ගඵල ලැබෙන්නේ ප්‍රතිපත්තිය වැරදුනොත් ප්‍රතිවේදය අධිකම ලැබෙන එක වැරදුනොත් මාර්ගඵල තමයි ප්‍රතිවේදය කියලා කියන්නේ මාර්ගඵල. ප්‍රතිපත්තිය කියන්නේ සීල සමාධි ප්‍රඥා. එතකොට පරියප්තිය කියන්නේ මේ පෙළ දහම. මේ පරියප්තියට ගන්න අර්ථය වැරදුනොත් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව වරදිනවා. ඒක වැරදුනොත් වරදින්නේ මාර්ගඵල කියන ප්‍රතිවේදේ වරදිනවා. ඒ නිසායි පරියප්ති ශාසනය යම් තාක් තියෙනවා නම් ප්‍රතිපත්තිය තියෙනවා. ප්‍රතිපත්තිය තියෙනවා නම් ප්‍රතිවේදේ තියෙනවා කියලා කියනවා. මේක සුබද්ද සම්මා විහෙරයුන් අසුඤ්ඤෝ ලෝකේ ආරත්තේ අස්ස කියලා බුදුරජාණන් දේශනා කළා. සුබද්ද මනාවකට පිළිත් පුරුත් රහතුන්ගෙන් හිස් නොවේ. මනාවකට පිළිත් පුරුණා කියනකොට අපිට හිතෙන්නේ එකම සිල්පදයක්වත් කැඩෙන්න තියෙන හොඳට සිල් රැකනම් හරි කියන එක වගේ. නමුත් සීලය විතරක් නෙමෙයි, සමාධිය විතරක් නෙමෙයි. මේ ඥාන දර්ශනයත් එක්ක එකතු වුණොත් තුනම තිබුණොත් තමයි මනාවකට පිළිවෙත් පුරුත් කියන ටික වෙන්නේ. එහෙම නැතුව සීල සමාධි දෙක හොඳට තිබ්බා කියලා මේ ශාස්ත්‍රය කියන්නේ. සම්මා දිට්ඨිය නැත්නම් මේ මාර්ග ඥාන දර්ශනයේ උපදින තැන සීල සමාධි දෙක ඉදීම උපදිනවා. සීල සමාධි දෙක තියෙන තැන ප්‍රඥාව උපදින්නේ නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය ඇති තැන ඊතුරු අංග 7ම ඉබේම උපදිනවා කියලා පෙන්නනවා. ඊතුරු අංග ටික තිබ්බ කියලා සම්මා දිට්ඨිය උපදින්නේ නැහැ. ඒ නිසායි ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුලතම තියෙන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා. ඉස්සෙල්ලාම ප්‍රඥාවෙන් ඇත්ත දැකලා දැනගත්ත දේ දැක ගන්න යන්නයි සීලයක පිළිපදලා සමාධි වඩලා නොනින් බලන්න. ඊට පස්සේ අවසන් වෙන්නේ එතනින්මයි. ආරම්භයේ අවසානයේ දෙකෙන්ම එතන. ඒ නිසායි සම්මා දිට්ඨිය මුලට තියෙන්නේ. ඉතින් මෙතෙන්දී මම මේ කතා කරන්න හදන ටික හැබැයි ඇත්තටම ටිකක් ගැඹුරුයි. එක්තරා දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීන් වහන්සේ මේ පටිච්චසමුප්පාදයේ මේ ගැඹුරුයි කියලා කිව්වට මට නොගැඹුරු වගේ තේරෙනවා. කිසිම ගැඹුරක් නැහැ වගේ. ඒකස බුදුරජාණන් වහන්සේ දේශනා කරන මා හේවන් ආනන්ද එහෙම කියන්න එපා. ආනන්ද එහෙම කියන්න එපා. මේ පටිච්චසමුප්පාදයේ අතිශය ගැඹුරු දර්ශනයක් තියෙනවා. මේ පටිච්චසමුප්පාදයේ නොදන්නා කම නිසා අවබෝධ කර නොගන්නා කම නිසා මේ සත්‍යය අපාය සංඛ්‍යාත මේ සසර දුකට වැටලා දුක් විඳිනවා. පටිච්චසමුප්පාදයේ නොදන්නා කම නිසා කියලා මේ වගේ පටිච්චසමුප්පාදයේ අර්ථ විවරණයම වටිනාකම බුදුරජාණන් වහන්සේ හැමදේම පෙන්නනවා. ඒ නිසා මේ ගැන පොඩ්ඩක් හොඳට අහන්න. දැන් මේ ශාසනයේ පටිච්චසමුප්පාදයේ මෙච්චර කාලයක් අර්ථ අරගෙන තිබුණු ක්‍රමයේ පොඩි වැරද්දක් තියෙනවා. ඒ අර්ථයේ වැරද්ද නිසාමයි මේ නිවන් මඟ වැහිලා තියෙන්නේ. මම ඕගොල්ලන්ට මේ වැරද්ද මම කියන එක තේරෙන්නේ නැහැ. මේක ටිකක් බොහොම දක්ෂ වෙන්න ඕනේ සිද්ධියක්. හරිද?
දැන් අපි හිතාගෙන ඉන්නේ පෙර ආත්ම භාවයේ පෙර අවිද්‍යා කර්ම නිසායි අද මේ විඥාන නාම රූප සලයන පස්සේ වේදනා කියන මව කුසට ප්‍රතිසන්දි වශයෙන් ඇවිල්ලා නාම රූප හැදිලා ආයතන හැදිලා මේ වේදන ඇති වෙන්නේ ඒ වේදනාව ආරම්භය අද තණ්හා උපාදාන නිසායි භවය හදාගන්නේ ඒ නිසා අපහු ජරා මරණ දුකට යනවා කියලායි අපි අද අර්ථ තෝරගෙන ඉන්නේ. කොහොම ගත්තාම තියෙන වැරද්ද තමයි පෙර අවිද්‍යාවෙන් සංඛාරිකව අපි කියන කර්ම නෙමෙයි කාමාවචර මට්ටමේ කර්මයක් පොළොත් මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික කාමාවචර වෙනවා. ඒ කාමාවචර කර්මයකට විපාක දෙනවා. තේරෙන්නේ? එතකොට ඒ කාමාවචර විපාකයකට තණ්හා කළාම උපාදාන වුණාම කාම භවයේමයි ආපහු උපදින්නේ වෙන්නේ. දැන් කාම මට්ටමේ වේදනාවකට තණ්හා කළ රූප භවයේ උපදින්න බෑනේ. අරූප භවයේ උපදින්න පුළුවන්ද? පහත් වෙන්න පුළුවන්ද? එතකොට මේ කිසිම වෙනසක් කරන්න බෑ. බැරිලා මේ අවිද්‍යා සංඛාරය බ්‍රහ්ම ලෝක මට්ටමේ එකක් වුණොත් විඥාන නාම රූප ඒ මට්ටමේ වෙනවනේ. එතකොට ඒ මට්ටමේ වේදනාවකට තණ්හා කළ උපාදාන වුණොත් රූප භවයේ උපදින්න වෙන්නේ. එයාට ඒ කියන්නේ බ්‍රහ්මෙක් වෙච්ච කෙනා බ්‍රහ්මෙක්මයි හැමදාම. මනුස්සයෙක් වෙච්ච කෙනා මනුස්සයෙක්. ඒක නම් හොඳයි. අපායේ උපරිම අවසර මේ අර උගත් කළා ගෑනු ගතිය කාන්තාත්මව ගන්නවා කියන්නේ අර ඒ පුරුදුයි අර එහෙම කියලා එහෙම නිකන් අදාළ මේ කියන්නේ මේ වැරද්ද මම කියන්නේ තාම. බැරිලා මේ අවිද්‍යාවෙන් හටගන්න කර්මය අපුඤ්ඤා දෙකක් වෙලා තිබුණොත් මේ විඥානාපු සලආයතන පස්සේ වෙන අපාය හරි പ്രേත ලෝකේ හරි තිරිසන් ලෝකේ හරි ටිකක් වෙනවා. එහෙනම් ඒ මට්ටමේ වේදනාවකට තණ්හා කළා තිරිසනා හැමදාම තිරිසනෙක් වෙනවා. අපාය කරන අපායෙම වෙනවා. මොකද ඒ මට්ටමේ වේදනාවකට තණ්හා කළාම ඒ මට්ටමේම විපාකයක් මිසක දෙන විපාකයක් ඇති වෙන්නේ ඔන්න ඒක එක වැරද්දක්. මම මේ වැරදි ටික ඉස්සලා කියන්නේ. ඊගාවට දැන් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැන තමයි අපේ ජීවිතය ඇත්තටම ආරම්භය. තේරෙන්නේ? අවිද්‍යා සංකාර පෙරනේ. ඔන්න දැන් අපේ ජීවිතේ පටන් ගන්න මෙතන නම් තණ්හා උපාදාන වල භවය හදා ගන්නවා. මත්තු අනාගතයට තමයි ජරා මරණ. හරිද? හරි. අපි එහෙම කියමු. දැන් මේ ජීවිතයේ තුල අවිද්‍යාව නැහැ නේද එතකොට? නේද? හොඳයි දරියලා මැරිලා අපි එහාට ගියේ. එදාට අපි පටිච්චසමුප්පාදේ ඉගෙන ගන්න ගියොත් එදාට ඒ ජීවිතය අපිට උගන්වන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ඒ ජීවිතේ කියලා අවිද්‍යා සංඛාරයේ තියෙන යදනේ ජීවිතය. ඒක දැන් අවිද්‍යා සංඛාර අදනේ ජීවිතේ නෑ. ඒකම කියන්නේ. දැන් මෙතන අපේ විඥාන නාම රූප කියන දෙන්න පටන් ගන්න අවිද්‍යා සංඛාරය කරන්නේ. එතන දැන් මේ ජීවිතේ මේ විපාකයේ තණ්හා උපාදාන ඇති කර ගන්නවා කියන ටික අපි දැන් තියෙන්නේ. අවිද්‍යාව මුකුත් නැහැ මෙතන පෙන්නලා. එහෙම මොනොත් දැන් තණ්හා උපාදාන වෙච්ච හින්දා ඔන්න ආපහු ඉපදුනා කියන්නේ භවයේ. මිනිස්සෙක්ලා උපන්න කියන්නේ. ඔන්න දැන් අපි ඒ තැනට ගියා. දැන් එතෙන්ද පටිච්චසමුප්පාදේ උගන්වන්න හැදුවොත් ඒ ජීවිතේ කවුරු හරි මේ වගේම සටහනක් ගහලා තේරෙයි අවිද්‍යා සංඛාරය කියලා කියන්නේ අවිද්‍යා සංඛාරය තෝරයි කියලා මේ ජීවිතේට එන්නේ එතකොට දැන් අවිද්‍යා සංඛාරය මේක තිබුණාද ඒකද මෙතෙන්ට ඇවිල්ලා අපි අවිද්‍යා සංඛාරය තේර ජීවිතේ දැන් මෙතන අවිද්‍යා සංඛාරය නැහැ ඔය ගන්න කි පෙරේ ඇදිට ඔබ තමයි ගන්න වුණොත් දැන් එතෙන්ට ගියොත් අවිද්‍යා සංඛාරයේ එතන දැන් කියන්න වෙනවා විඥාන කුසලතර පස්ස වේදනා පෙර කර්මයට විපාක කියලා. පෙර කර්ම කියලා පෙර අවිද්‍යා සංඛාර කියලා මේකනේ පෙන්වන්න දෙන්නේ. ඉතින් මෙතන එකක් නැහැ නේ. තේරෙනවද? අපි හිතුවේ නැතුනද මේක ලොකු වැරද්දක් තියෙනවා. තියෙනවානේ. වැරද්දක් තියෙනවා. රත්ත වැරද්දක් තියෙනවා. දැන් අද කන්නේ අපි එහෙමනේ. මේ වැරද්දක් තියෙනවා. මේ ක්‍රමේ වැරද්ද ලීසි වැරද්දක් නෙමෙයි. මේ ශාසනයම අනිත් පැත්තට යන වැරද්දක්. වම්මගම වැහෙන වැරද්දක් මේක. එදා මම මේක මතක් කළාම අතවස්වන්නතරට මේ කාරණාව තේරුණා මේක ඇත්තයි කියන්නේ.
මේක ඇස් තියෙන කෙනෙකුට තේරෙනවා මේක මේ වැරදි කියලා. හැම පොතකම තියෙන ওই විදිහට තමයි සෝ. යම් පොදීපේකයම කිව්වෙත් කියන ඕක තමයි. ඒක තමයි මම කිව්වේ මේ පොත් ටික ඔක්කොම අනිත් පැත්තට යනවා දැන්. හැබැයි මේකේ අවිද්‍යා සංකාර පෙරයි කියන න්‍යායකුත් නැතුව නෙමෙයි. උගන්වන ක්‍රමය වැරදි කියලා මම කියන්නේ. මම ඒක උගන්වන්නම්. එතකොට දැන් අපි නිකමට කිව්වොත් අපි අවිද්‍යා සංකාරය කියලා දැන් මේ ජීවිතේ නැගිලි දෙක කරන්නේ. ඒ ජීවිතේ ගත්තාම ඒ ජීවිතෙත් තිබෙන විඥාන නම් සලකන පස්සේ වෙන අවිද්‍යා සංකාරය ඒකට හරි. ඔහොම ගියාම කවදාම හරි දවසක මුලට ගියා. ඔය කෙලවරක් හොයන්න බෑ. පාටිච්ච සමුප්පාදයේ දුර කියන අංග 12කින් විතරයි. මේ හැම වෙලාවෙම නැහැ. හැම වෙලාවෙම අවිද්‍යා කර්ම කවදාම හරි දවසක එකකේ. එතකොට ඕකට ගියාම යනවා කෙලින්ම මොකද්ද නියතියකට. අනන්තයට. ඔව්. නියතියට. ඔව්. පාටිච්ච සමුප්පාදය නෙමෙයි. නියතියට. ඔව්. ඊශ්වර නිර්මාණයක ඒක කවදාම හරි දවසක දෙවියෙක් හරි නෙවුවා නම්. එදා හැදුණු විදිහට තමයි මේ ආයෙ වෙනස් කරන්න බෑ කියන තැනක. තරන් යනවා මේක අන්තයට තව වැටෙනවා ඒ විදිහට ගියා. තේරුණා නේද? ඔය මන් දැන් පෙන්නේ වැරදි ටික. මේක ගත්තා පත්‍ය සම්පාදී යෙදෙන්නේ නැහැ කියන එකේ අංග 12 යෙදෙන්නේ නැහැ කියන කාමවචරුණුත් මේවටික කාම භූමියම තමයි ආය රූප භූමිය වෙන්න බෑ අරූප භූමිය වෙන්න බෑ කියන ටිකත් ඔය වැරදි ටික පෙන්නේ. දැන් මම මේක පෙන්නන්නම් නියම අර්ථය මොකද්ද කියන එක. ඒකනේ මෙන්න මේ ටික ටික ගැඹුරින් හොඳට අහගෙන ඉන්න. ඇත්තටම ඕගොල්ලන්ට හොඳට අහගෙන හිටියොත් ඒ කාන්ති මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් කියන උත්තරේ එනවා. ඒ කියන්නේ නිවන කියන්නේ මෙන්න මේක නේද? කියන උත්තරේ එනවා මේක තේරුණා. එච්චරට ඒක මම කිව්වේ මේ කාරණාව ලිහුනොත් මාර්ගඵලලාභී දිවිගෙන එකයි නවත්තන්න බැහැ. මේක වැරදිච්ච එකේ මාර්ගඵලලාභී දිවි වුණා නම් තමයි පුදුමයි. මේ චක්‍රයක මේ අර්ථය මේ තමයි මේ ශාසනය මේ වර්ධනා කියන ශාසනය වැරදි. මෙතන මෙහෙම අර්ථ අරගෙන මාර්ගඵලලාභී දින වුණා නම් නිවන් දැක්කනම් තමයි පුදුමයි. මෙතනදී දැන් අපි වැරද්දනේ කතා කරන්නේ. දැන් ඇත්ත එහෙනම් ඇත්ත මොකද්ද කියන එක කතා කරමු. හරි. හරි. දැන් මෙන්න මේ ටික ගන්න විඥාන නාම රූප කලයන් පස්සේ වේදනා කියන මේ තමයි අපි හැම කෙනාගේම ජීවිතය. තේරුණා නේද? මව් කුසක ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ දැසගත්ත නිසා මේ කලබුන ආහාරයෙන් හදුණු රූපේ මේ හැඟීම් ගන්න මට්ටමට පත් වෙච්ච එක තමයි මේ නාම රූප කියලා කියන්නේ. දැන් ගහක් ගලකට තේරෙන්නේ නැහැ. නමුත් මේ රූප ඇල්ලුවේ තේරෙන ගතියක් තියෙනවනේ. නාම රූප ආදී භාවයෙන් මිශ්‍ර වුණාම වෙන්නේ මොකද්ද? ඇහැ කන දිවනාසය ශරීර කියන ආයතන ටික හැදෙනවා. ආයතන ටික හැදුනොත් මේ ආයතන වලට රූප, ශබ්ද, ගන්ධ මේවා හම්බ වෙනවා. ඒ නිසා ස්පර්ශය ඇති වෙනවා, ඇතිලා වේදනාව වෙනවා. එතකොට මේ ආයතන කියනකොට චක්කායතනේ, සෝතායතනේ, ගානායතනේ එහෙම ආයතන කියනවා නේද? එහෙම මාත්‍රනේ. ඒක ස්පර්ශය කියනකොට චක්කු සම්පස්ස, ඇහි පහස, කනේ ස්පර්ශ, සෝත සම්පස්සේ, ගාන සම්පස්සේ කියලා ස්පර්ශ ආයතන. වේදනා කියනකොට චක්කු සම්පස්සජා වේදනා, ඇස් ස්පර්ශ නිසා උපදින වේදනාව, කන ස්පර්ශ නිසා උපදින වේදනාව කියලා මේ වේදනාව හය නම් කරනවා. ඒක තමයි අපේ ජීවිතය. ඒක අපේ ජීවිතෙන් ගත්තොත් අපිට ඇහැට රූපයක් පෙනෙනවා කියන තැන චක්කු සම්පස්සේ. පෙනෙන්නේ දැනගන්න එක නෙමෙයි පෙනෙනවා කියන සිද්ධිය. දැනගන්න මට්ටමට ගන්න එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. කාණ්ඩ සද්දයක් ඇහෙනවා කියන තැන මේ විඥාන නාම සලකුණ පස්ස වේදනා කියන සිද්ධිය සුද්ධ සම්පස්සේ කියනකොට තියෙනවා. නාසයට ගඳ සුවඳක්, දිවට රසක්, කයට මොන හරි ස්පර්ශයක්, හිතට මොන හරි දෙයක් සිහි වෙනවා කියන හය පොළ තමයි මේ පෙන්නේ. තේරුණා නේද? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න දැන් ඇහැට රූපයක් අපිට පෙනෙන අවස්ථාව ගන්නකො දැන් මෙහෙම බලාගෙන ඉන්න අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා
මේ ටිකෙන් මේ අපිට ඇහැට රූපයක් පෙනෙනකොට අපි මේ පෙනෙනවා කියන රූපේ ඇත්ත ඇති හැටි පවතින ස්වභාවය දන්නේ නැහැ, දැකලා නැහැ, අහලා නැහැ, ඉගෙනගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අතීතයේදී මේ වගේ ධර්මතා පහක් හම්බ වෙච්ච තැන උඹල ඇත්ත නොදැන කර්ම රැස් කරගෙන තණ්හා උපාදාන වෙච්ච නිසා උඹට මෙතෙන්ට එන්න උනේ කියනවා. මේ කර්ම නිසා මේක හටගත්ත කියන එක නෙමෙයි කියන්නේ. මේ වගේ ධර්මතා පහක් තියෙන තැනක පෙන්නනවා අතීතයේදී ඇහැට උඹලට රූපයක් පෙනෙනකොට පෙනෙන තැන ඇත්ත ඇති හැටි නොදැන ඒක කර්ම නිමිති හදාගෙන තණ්හා උපාදාන වෙච්ච නිසා උඹලව මෙතෙන්ට ආවේ කියන එක පෙන්නනවා මේ අවිද්‍යා සංකාර කියන එකෙන්. උබ්බන්තේ ඥාන. දැන් පෙන්නනවා අද උඹලා ඇහැට පෙනෙන මේ ආදී අරබය අද අවිද්‍යාවෙන් කර්ම රැස් කරගත්තොත් මේ හතර ආකාරයකට පෙනෙනවා ආකාර 20 කියන අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව වර්තමාන අද අවිද්‍යාවෙන් ඒ කියන්නේ මේ ටික තමයි මේ දෙන්නේ තේර අවිද්‍යා සංකාර තණ්හා උපාදාන මේ ටික තමයි මේ විඥානාගත ලක්ෂණ පස්සේ මේක මේ මෙහෙම තියෙන ටික පොඩියට අණු කොටස් හැටියට විදලා ඊට පස්සේ පෙනෙන හැටි මේ ඇහැට රූපය පේන තැන අද උඹලා පෙනෙන විද්‍යාවන්ට ඇත්ත නොදන්නා කම නිසා අවිද්‍යාවෙන් කර්ම රැස් කරගෙන තණ්හා උපාදාන වුණා ආයෙත් උඹලා අනාගතයට යනවා කියලා පෙන්නන අපරන්තේ ඥාන හරිද උබ්බන්ත අපරන්තේ ඥාන පෙර අවිද්‍යාවෙන් කර්ම රැස් කරගෙන මෙහෙම ධර්මතා පහක් හම්බෙච්ච තැනක පෙර අවිද්‍යාවෙන් කර්ම රැස් කළ තණ්හා උපාදාන වෙච්ච නිසා යන්න මෙතෙන්ට ආවේ අද මෙතන අවිද්‍යාවෙන් කර්ම රැස් කරගෙන තණ්හා උපාදාන වුණොත් අනාගතයට යනවා කියලා උබ්බන්ත අපරන්තේ පෙර දැනුත් නිසා අනාගතයට යන හැටි වෙනවා උබ්බන්ත ඥාන අපරන්ත ඥාන උබ්බන්ත අපරන්ත ඥාන එනවා පාටිච්ච සමුප්පාද ළඟ ඥාන මේ පාටිච්ච සමුප්පාදයක් තියෙනවා කියලා පෙන්නනවා තේරෙන්නේ ධර්මතා පහ තියෙන තැන අවිද්‍යාවෙන් කර්ම රැස් කරගන්න නැතුව අවිද්‍යාව ශේෂයක තිතුරු නොවන විදිහට තණ්හාව නිරුද්ධ කළා සංකාරය නිරුද්ධ කළා නම් තණ්හා උපාදානයේ නොඋනේ නම් භවයේ නොඋනේ නම් අද මෙහෙම තැනක් නැහැ අද අවිද්‍යාව නිරුද්ධ කළා කර්ම නිරුද්ධ කළා සංඛාර නිරුද්ධ කළොත් තණ්හා උපාදානයක් වෙන්නේ නැහැ එහෙම වුණත් අනාගතයක් නැහැ කියලා මේ චක්‍රයෙන් පෙන්වන්නේ වර්තමානයේක අවිද්‍යාව යෙදෙන හැටි අවිද්‍යාව දුරු කරගන්න හැටි පෙන්වන්න එන්න ක්‍රමයක් මිසක අතීත අවිද්‍යාව පෙන්වන්න කියන කතාවක් නෙමෙයි තේරෙනවද මේ අතීතයකට දාන්න දෙන එකක් නෙමෙයි මේ කියන්නේ උඹලා අතීතයේදී මේ වැරද්ද කරපු නිසායි මෙතෙන්ට උනේ ආවේ අද උඹලා අද මේ වැරද්ද කෙරුවොත් උඹලට අනාගතයට යන්න වෙනවා මේ දෙපැත්ත පෙන්වන එකෙන් කියනවා එහෙනම් අද අවිද්‍යාවෙන් කර්ම රැස් කරගන්න එක නතර කරගන්න ඕනේ කියන එක කියන්නයි කියන්නේ ඒකයි අවිද්‍යාව පත්‍ය සංකාර අද අවිද්‍යාව තිබුණොත් තුන් භූමියට අනු යන කර්ම හැදෙනවාමයි එහෙම වුණොත් තණ්හා උපාදාන දලා උඹලා භවයට යනවාමයි අද අවිද්‍යාව නිරුද්ධ කළොත් කර්ම නිරුද්ධ වෙලා නැවත ප්‍රතිසන්දි වශයෙන් යන එක නතර වෙනවමයි කියන එක පෙන්වන්න මේක කිව්ව මිසක මේක අතීතයක දාන්නේ ඒක නිසා මේක හටගත්ත කියන එක නෙමෙයි තේරෙනවද එතකොට දැන් මම මේකෙදි පෙන්වන්නම් වර්තමානයේදී අවිද්‍යාව කියන්නේ මොකද්ද කර්ම සිද්ධ වෙනවා කියන්නේ මොකද්ද තණ්හා උපාදාන වෙනවා කියන්නේ මොකද්ද කියන ටික මම පෙන්නන්න. අපිට වර්තමානයේ කර්ම සිද්ධ මේ විපාකයට වර්තමාන කර්ම කරගන්න හැටි මම පෙන්නන්න. තේරුණා නේද? මොකද මේ ටිකෙන් අපිට දැන් උත්තරේ හම්බ වුණා. මොකද්ද?
මේ වගේ ධර්මතා පහ ආරම්භය බල පෙර අවිද්‍යාව නිසායි කර්ම කරගත්තේ ඒ නිසායි මෙතෙන්ට ආවේ. අද අවිද්‍යාව තියාගෙන කර්ම කරගත්තොත් අනාගතයට යනවා. ඒකම හරිද? පෙර අවිද්‍යාව නැති කළා කර්ම නොවුනේ නම් අද නැහැ. අද අවිද්‍යාව නැති කළා කර්ම නැති කරගත්තොත් අනාගතේ නැහැ කියන කිව්වහම උත්තරේ වර්තමානයකටනේ. අතීත අවිද්‍යාවක් වලට කතාවකට නෙමෙයි එන්නේ මේ වර්තමානයක් පෙන්වන්නයි එන්නේ. තේරුණා? දැන් වර්තමානයේක අවිද්‍යාවේ යෙදෙන හැටි අවිද්‍යාව නිරුද්ධ කරන්නේ කොහොමදයි කියන එකයි ඉගෙන ගන්න ඕනේ. එතකොට යාට තේරෙනවා මෙන්න මේ මට්ටමයි මම එහෙනම් කර්ම රැස් කරගන්නවා කියන්නේ කර්ම රැස් වෙන්නේ මෙහෙමයි මෙහෙම වුණොත් මම ඒකාන්තයෙන් ආය ප්‍රතිසන්දි යනවා කියන එක බල බලා ජීවත් වෙන්නේ. ඔව්. මේ මට්ටමටයි අවිද්‍යාව නැහැ කියන්නේ කර්ම රැස් වෙන්නේ නැත්තේ එහෙම වුණොත් භවයට යන්නේ නැහැ. ඒක නේද නිවන කියන්නේ. භව නිරෝධය නේද කියන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් තත්ත්වය එනවා. වර්තමානයේ අවිද්‍යාව නැති කරගන්න. අවිද්‍යාව නැති කරගන්න ක්‍රමයක් පෙන්වන්නයි මේ එන්නේ. එහෙම නැතුව අතීත හේතුවක් පෙන්නලා දැන් ඇති වැඩක් නැහැ. ඒකයි නේද? කර්ම නියාම අරහිමියාව නියාම ධර්ම වගේ තියෙනවා. ඒකවල දැන් අපි මේ ඊළඟාත්මයට අපි වෙන කරේ නැති වුණාට පෙර ජාතියක කරපු කර්ම නියාම අනුව අපිට පරිසම්පෙන්න ඊළඟා. එහෙම තමයි. ඒක තමයි දැන් අවිද්‍යාව තිබුණොත් කර්ම රැස් වෙනවනේ. කර්ම රැස් වුණොත් වෙනවා. කර්ම රැස් නොකරන්න තමයි කියලා. ඒකයි බුදුහාමේ කියන්නේ උඹලා අවිද්‍යාවෙන් කර්ම කරගත්ත නිසායි තණ්හා උපාදාන වෙලා ආවේ. ඒක තියෙනවා දැන් මහත්ය කියන ක්‍රමයක් තියෙනවා. ඒක අපි ඊළඟාත්මේ නැත්නම් ඔව් දැන් අපි කියමුකෝ අවිද්‍යාව අපි නෙමෙයි පුදුම ධර්මනා අවිද්‍යාව තිබුණොත් කර්ම රැස් වෙනවා. එහෙම වුණොත් ඒ නිමිතේක තණ්හා උපාදාන වෙලා ආයෙත් නෙවෙයි උපදිනවා. ඒකයි කියන්නේ අවිද්‍යාව තිබුණොත් වෙනවා කියන එක නවත්තන්න බෑ. ඒ නිසානේ මේකේ චක්‍රය අද කරන්න යමක් පෙන්වන්නේ. ඒ නිසා අද අවිද්‍යාව යත්තේ වාසයේ විරාජන රෝධ සංඛාර නිරෝධ. අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවීමෙන් වෙන සංඛාර නිරෝධය කරගත්තොත් ඒ හේතුවෙන් විඥාන නිරෝධ නාම රූප සලකන පස්සේ කියලා ධර්මතාවයෙන් නිවන් දකින පංච උපාදාන දුකේ නිරෝධය පෙන්වනවා. ඒකෙදි තියෙන තව ලොකු ඔය ආස්සේ ලොකු ගැටයක් හරි ගැඹුරු මේක. ඉතින් යනකොට දැන් ওই ටික තේරුණාද ඒකේ මට්ටම? හරි. දැන් අපිට තියෙන්නේ වර්තමාන කර්ම වෙන හැටි. තෝරගන්න. දැන් ආයතන වලින් අපි එකක් ගමු. ඇහැට රූපයක් තියෙන අවස්ථාව කියන්නේ. අපි මේ රූපේ ගත්තා. දැන් ඇහැට රූපයක් කෙනෙක්දී මම පවතින නියම ඇත්ත ටික කියන්නම් මෙතන. බුදුරජාණන් වහන්සේගේ මම මේ කතා කරන වචනවලදී දස්සමයක්වත් බුදුදහම බැහැර නෙමෙයි කියන්නේ. මේකදී ඔයගොල්ලන්ට ඕනම් බලන්න පුළුවන්. පටිසම්භිදා මග්ගේ ඥාන කතාවලදී වක්තුමානත් ඥානය, ගෝචර ඥානත් ඥානය කියලා මේ වගේ ආයතන ගැන තියෙන නෝන ඇති කරගන්න. අපි කියමු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇහැ කියන්නේ. ඇහි ස්වභාවය තමයි උත්තරලගේ මම මේක මුක්කට පහදලා දෙන්න. මුකට අහගන්න. ඇහි ස්වභාවය තමයි ඇහැ චතුර්ණංච මහ භූතන උපාදාය. ඇහැ කියන්නේ මහ භූතයන්ගේ උපාදාය රූපයක්. ඒක පැහැදිලි දෙන්නම්. මේ ඇහැ කියන එක අනිදර්ශන දකින්න බෑ කවදාවත්. ඇහැ කියන එක අහුත්ව සම්භූතං හුත්වන භවිෂ්‍යති. ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එක කියලා කියනවා. දැන් අද අපිට ඇහැ කියන එක ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම තියෙන එකක් වෙලානේ නේද?
නමුත් මේ ශාසනයේ ඒකයි දැන් අවිද්‍යාව කියන්නේ ඇහැ ගැන දන්නේ නැහැ. ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. අපි දැනට පොඩි පරිශ්‍රණයක් කරමු ඇහැ ගැන හඳුනගන්න. මේකින් එක මම දැන් කියන්නේ මම අර කියන්නේ ඉදිකටක් හරි අයිතනිටක් හරි අරගෙන අපි ඇහැයි කියන එකට ඇන්නොත් අපිට ලොකු වේදනාවක් දැනෙන්නේ නේද? එතකොට උපදින විඥානය මොකද්ද? කාය විඥානය. ඒ කියන්නේ කය මේ ඇඟට විදිනවා වගේම නේද විදින්නේ? ඇහැට ගැටිලා කාය විඥානය උපදින්න බෑනේ. චක්කු විඥානය උපදින්න ඕනේ. ඒකෙදි ලොකු වේදනාවක් දැනෙන්න බෑනේ. එහෙනම් මේ කය නිසා නේද කාය විඥානය උපන්නේ? දැන් ඕනම අපි ඇහැයි කියන ඕනම තැනක අපි කියනවා නම් ඇහැයි නැද්ද කලු ඉන්ද්‍රියාව නැද්ද කියලා ඒ ඕන තැනකට හිතෙන් ඉතින් අයින් එතකොට දුක් සහගත කාය විඥානය උපදිනවා. ඒ කය නිසානේ. ඒකෙන් මම මේ කිව්වේ අපි හිතාගෙන ඉන්න විදිහේ ඇහැ කියනවා නෙමෙයි. ඇහැ කියන්නේ රූප පිළිවෙල සිද්ධියෙන් දකින්න ඇහැ කියන කෘත්‍යය. ඇහැ කියන එක අවස්ථාවට උපදින. එහෙනම් රූප පෙනුණා කියන්නේ චක්කු කියන ඉන්ද්‍රිය උපන්න. තේරෙනවද? ඊට පස්සේ මේ ඇහි ස්වභාවයක් තියෙනවා. ඇහි ස්වභාවයක් තියෙනවා. මේ ඇහි තියෙනවා හේත් සංකේතයක්. ඒ කියන්නේ මෙයාට ගෝචර වෙන මට්ටමේ රූපයක් තියෙනවා. මේ සියුම් රූප ගෝචර වෙන්නේ නැතුව නෙමෙයි ගෝචර නැහැ. සංඛ්‍යාතේ ඒ වගේ හේත් සංකේතයක් තියෙනවා. අපි කියමු ඇත්තටම අපිට ඇහැට පෙනෙන තැනක බාහිරෙන් තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා කියලා රූප සුද්ධාෂ්ටක කියලා අෂ්ටමක රූප කලාප ටිකක් තියෙනවා. ඒ රූප කලාප වල තියෙන වර්ණ සංගතක අරගෙන මෙහෙම වර්ණයකේ හැඩයකේ හදන්නේ ඇහි. මේ පේන රූපේ අපි උපමාවක් කළොත් නිරිඟුව කියන තැනක ජලය වගේ දෙයක් පෙන්වන්නේ මේ ඇහි. අපිට පෙන්වන ජලය එතන නැහැ. ඒ නිරිඟුව කළා පෙන්නපු ඇහැමයි මේ මෙහෙම සතහනක් පෙන්වනකොට මෙතන තියෙන්නේ ඇහෙන් උපදින රූපයක්. ඔකෙදි මට ඒක මතක නැහැ හොයලා මම කියන්නම්. මම මේ කියන කාරණාව වර්තමානයේදී විද්‍යාඥයෙක් අවුරුදු ගාණක් පරිශීලනය කරලා හොයාගෙන තියෙන වෙබ්සයිට් එකක්. තියෙන දේ රූපේ නෙමෙයි ඇහෙන් පෙන්වන්නේ ඇහැට පෙන්වන්නේ කියලා. හරිද? ඒකට මම තව කියන සාක්ෂියක් තමයි මොල් මහත්තයා අහලා ඇති වර්ණාන්තතාවය කියලා කියන්නේ. විශේෂයෙන් දැන් මේ රතු පාට ගන්නකො අපි කියමු දැන් පෙද මහත්තයත් මේක රතු පාට කියනවා නෙවල් මහත්තයා රතු පාට කිව්වට වෙන එක කියලා පාටක්. දැන් ඔබතුමාට පේන්නේ වෙන පාටක් මේ රතු පාට කියන එක ඒක අනිත් පාට දෙන්න පොළ පාට. වර්ණයේ අන්තතාවය. හැබැයි හොයන්න බෑ මොකද එයා තේදි කාලේ ඉඳලා තේනේ පාට රතු පාට කියලා කිව්වේ. ඒ අරමුණේම අනිත් කෙනාට පේන පාට රතු පාට තමයි කිව්වේ. ඒ හින්දා කතාවේදී මේ පාට නිවල් මහත්තයා රතු පාට කියනකොට එයාත් ආව රතු පාට කියනවා. මෙයාට දැන් තියෙන කොළ පාටට තියෙන එක. නමුත් රතු පාට කියන නිවල් මහත්තයා තියෙන මේ පාට නිසා රතු පාට කියන ප්‍රශ්නේ නැහැ. ඒක පරීක්ෂණයකදී අහුවෙනවා. ඒක අහුවෙලා තියෙන්නේ වෛද්‍ය පරීක්ෂණවලදී. වෛද්‍ය පරීක්ෂණයේදී මොකක්ද දන්නවද? ලයිසන් ගන්න කියලා කල ලයිට් වල. ඒකෙදි කියනවා නෙමෙයි එක්කෙනෙක් කොළ පාට ලයිට් එක දැම්මම යන්නේ යනවා එක්කෙනෙක් රතු පාට ලයිට් එක දැම්මම වතර වෙනවා. ඒක දෙපැත්තට තියෙනවා. ඔයගොල්ලෝ සිද්ධ කිව්වම වර්ණාන්තතාවය කියන කරාගෙන. ඉතින් මේ ප්‍රශ්නේ තියෙන එක නෙමෙයි. මම කියන්නේ බාහිර තියෙන වර්ණය නම් පේන්නේ දෙන්නටම එකම පේන්නේ පිටේ. දැන් බාහිර තියෙන රතු පාට නම් පේන්නේ ඇහි සම්බන්ධයක් නෑ. එහෙන් කරන්නේ තියෙන දේ නම් පේන්නේ. තේරෙනවද? මේක සහිත තර්කයක්. හරිද? තියෙන දේ නම් පේන්නේ ඇහි ප්‍රශ්නයක් නෙමෙයි නේද? ඇහෙන් කරන්නේ තියෙන දේ බලන එක නම් තිබෙන එකකට සෙට් වෙන්න බෑ.
ඒ වර්ණාන්තතාවය කියන එකට හොයාගෙන තියෙන ඇහි තියෙන ඇහි ස්නායුවක තියෙන අඩුව. එතකොට එහෙනම් වර්ණ සටහන් උපද්දලා පෙන්වන ගතිය තියෙන ඇහි තියෙන එක උත්තරනවා නේද? අපි හිතාගෙන ඉන්නේ මෙහි තියෙන හින්දාමයි කියන්නේ. මෙහි ධාතු ඕනේ සුද්‍රාස්තක මට්ටමේ රූප කලාප ඕනේ. හැබැයි මෙහෙම ස්වර්ණයක් මෙහෙම සටහනක් හදලා පෙන්වන්නේ ඇහි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ පේන රූපය මහ භූතයන්ගේ උපාදාය රූපයක්. ඒකවත් පෙන්වනවා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන. කණ්ණාඩියට ඉස්සරහට යන්න ඉස්සෙල්ලා ඡායාව තිබුණේ නැහැ. ගියයින් පස්සේ ඉතුරු නැතුවම නැති වෙනවා තියෙනවනේ මේ ඒ වගේ. දැන් අපිට මේ ඇහැ උදව් වෙනවා රූපය උපද්දවන්න. රූපය උදව් වෙනවා ඇහැ උපද්දවන්න. මේ දෙන්න උදව් වෙනවා අවස්ථාවට චක්කු විඤ්ඤාණය උපද්දවන්න. ඒ තුන් දෙනා ඔහොම ඕනොන්ට උපකාරී උපද්දපු හේතු ටිකක් නිසා තමයි පේන්නේ අපිට. අපි ඇහැ අහකට ගත්තොත් රූපෙ විඳිනවම මිරිඟු දිහා බලනකොට ඇහෙන්ම ඒ ජලය වගේ එකක් හැදුවේ ජලය වගේ එකමයි ඇහැයි පැද්දුවේ ඒ දෙනා නිසා හිතේ පැද්දුවේ කියලා එකට තියෙන්නේ. ඇහැ අහකට ගන්නකොටම ජලය වගේ තියෙන රූපෙ විඳිනවා. ඒ ඇහැ විඳිනවා හිතත් විඳිනවා. තේරෙනවද? ඒ වගේ මෙතන අපිට රූපයක් පේන තැනක තියෙන තැබෑම ඇත්ත ඕක. නමුත් අපි කවදාවත් ඇහැ ගැන හොයලා නැහැ, රූප ගැන හොයලා නැහැ, මේවා අනිත්‍ය වෙන දේවල් කියලා දන්නේ නැහැ. ඔක තමයි අවිද්‍යාව. ඇහැට රූපයක් පේනකොට උතන ඇහැ ගැන දන්නේ නැහැ, රූපේ චක්කු විඤ්ඤාණය දන්නේ නැහැ, මේවා හේතු නිසා හටගත් එක හේතු නැති වෙනවා, මේ පටිච්චසමුප්පාදේ දන්නේ නැහැ අපි. අවිද්‍යාව. අපි මොකද කරන්නේ? පේන රූපේ හොඳට අල්ලගෙන හොඳට හිතෙන් අල්ලගෙන ඒකට හිතනවා දැන්. දැන් මෙතන පෙනෙච්ච ඇහැට පෙනෙන රූපය ඇතුළේ තියෙන කන බොන ආහාරය නිසා. ඒ බඳු රූපයක් තියෙන තැනකයි ඇහෙන් මෙහෙම රූප නිමිත්තක් හදලා පෙන්වන්නේ. තේරෙනවද? එතකොට අපි ওই සිද්ධියක් නොදක ඔන්න දැන් ඒ පේනවා කියන තැන තමයි විඥානාගු කරදර පස්ස වේදනා දැන් පේනවා. දැන් ඒ ටිකේ ඇත්ත නොදන්නා කම තමයි මේ පේනවා කියන ටික දන්නේ. අවිද්‍යාව. ඔව්. අපි හොඳට මේ නිමිත්ත තියෙන දෙයක් හැටියට අපිට එතකොට තේරෙන්නේ හොඳට අල්ලගෙන මේකට හිතනවා අපි නිමල් මහත්තයා කෙකිරාවි කියලා විස්තර ටිකක් අපි හිතුවා කියන්නේ හිතුවහම අපි පැත්තකට යනකොට මේ ඇහැ ඉතුරු නැතුව නැති වෙනවා රූපේ නැතිව චක්කු විඤ්ඤාණය නැති වෙනවා ඒ නිමිත්ත මේ හැදේ එහෙම මනසේ හිටිනවා නිමල් මහත්තයා ඔන්න දැන් අවිද්‍යාව පත්‍ය සංඛාර කර්ම නිමිත්ත දැන් හරිද දෙවෙනියට කියනවා නිකාන්තික්ෂණය කියලා එකට කියන්නේ තණ්හා උපාදාන කියලා මේ තණ්හා උපාදාන වෙන්නේ මේකට මේ රූපෙද නෙමෙයි මේ හිතේ තියෙන නිමල් මහත්තයා හිතේ තියෙන නිමල් මහත්තයා කියන්නේ ආයා හරි හොඳයි එක්ක තරහයි නම් හොඳ නෑ කියලා යම් තව විස්තර ටිකකුත් එක්ක තමයි ඔන්න දැන් ඉන්නේ වැඩි. ආ තණ්හා උපාදාන කියන ධර්මතා දෙක වෙලා අවිද්‍යාවෙන් අවිද්‍යාව කියේ මොකද්ද? ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන ඇත්ත නොදන්නාකම නිසා ඇති බවට අල්ලගෙන විඳිනවා. ප්‍රපංච කරනවා කියන්නේ කොහොමද? මේ දෙවියන්ට හදන එක. හරිද? දැන් මේ කර්මය අවිද්‍යාව සංකාර හදන හැටි. ඇහැ රූප චක්කු විඤ්ඤාණය හටගෙන නිරුද්ධ වෙනවා කියලා නොදන්නාකම නිසා ඇති දෙයක් හම්බ වෙන ඇති දෙයක් හැටියට අල්ලගෙන විඳිනවා. විඳින්නේ විහාම තියෙන දෝෂය තමයි ඒ ඇහැ අනිත්‍ය වෙනවා රූපය අනිත්‍ය වෙනවා චක්කු විඤ්ඤාණය අනිත්‍ය වෙනවා ඉතුරු නැතුව බිඳිලා යනවා. නමුත් ඒක හටගෙන ඒ ටික නිරුද්ධ වුණාට ඇති බවට නිමිත්ත හිටිනවා. නිමිත්ත දෙවෙනුවටත් ඕකට කියනවා අනුබන්ධන චිත්ත වීති කියලා. මේ නිමිත්තම අල්ලගෙන නිමල් මහත්තයා කැකිරාවින්න මෙහෙමයි එයා හොඳයි නැත්තම් මේ දැකපු නිමිත්තට මගේ අම්මා තාත්තා ওই විදිහට තමයි ඔහොම විස්තරයක ගිහිල්ලා අතහැරනකොට භවය වෙනවා කියලා කියන්නේ මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා මතකේ අපි තුල හදලා අතහැරෙනවා. ඔන්න දැන් මේ ස්කන්ධ පහ ඉතුරු නැතුව නිරුද්ධ වුණාට අවිද්‍යාව කර්ම තණ්හා උපාදාන කියන ධර්මතා පහක් අපේ මනසේ හදලා නෑ නැති. ඒක භවය හදලා නැති. එතකොට තේරෙන්නේ
ඔය වගේ හැම නිමිත්තක්ම ඒ හම්බ වෙන ඇහැ රූප චක්කු විඥානය අනිත්‍ය වෙනවා, නිරුද්ධ වෙනවා. නමුත් ඒක ඇත්ත නොදන්නා කම නිසා හදාගන්න කර්ම කෙලස් ටික මනසේ ඉතුරු අපි ඊට පස්සේ ඔන්න ඕකට කිව්වා අපි කර්ම රැස් කරගන්න ක්‍රමය. දැන් ඊට පස්සේ අපි මම පොඩි උපමාවක් ගන්නකො මේක තේරෙන්නේ නැති නිසා ටික සරල එකකින් මේ දුරකථනයක් ගත්තොත් මේ දුරකථනෙට පිටින් කෝල් එන්නත් පුළුවන්, Tamanට කෝල් ගන්නත් පුළුවන්. අපි ඔබට කියන ඉන්කමින් අවුට්ගෝයින් කියලා. ඇතුළට එන එකේදී අපිට මුකුත් කරන්න දෙයක් නැහැ, එනවා. ඒ වගේ මේ ස්පර්ශ ආයතන හයේ අපි කෙලස් ඇතත් නැතත් ඇස් ඉදිරියට රූප හම්බ වෙනවා. ඒකේ එනවා. තේරෙන්නේ? එනවා. ඊට පස්සේ අවිද්‍යාව පත්‍ය සංඛාරය කියන්නේ අවුට්ගෝයින් අපි කෝල් ගන්නවා. ඒ කියන්නේ දැන් ඇහැ රූපය චක්කු විඥානය කියන ටික ඉදීම ඉදිරිපිටට ආවේ. ඕක ඇත්ත නොදන්නා කම නිසා නිමල් මහත්තයා මෙහෙමයි කියලා මම අවිද්‍යාවෙන් කර්ම සකස් කරගත්තා නා. නිමල් මහත්තයා හොඳයි කියන අදහසක් මගේ මනසේ තිබ්බා. තියෙනවා. කාම භූමියේදී පංච උපාදාන ස්කන්ධය හැදෙනවා. ඒ කියන්නේ දැන් ඔය අතට ආපු ක්‍රමයනේ. ආපු එකට කර්ම කරගත්ත හැටි. දැන් මේ ටික සිහි කළා මම නිමල් මහත්ය බලන්න යනවා කියන අදහසින් උත් යනවා. දැන් තියෙන්නේ සංඛාරපච්චය විඥාන. දැන් අවිද්‍යාවෙන් සංඛාර හදාගත්ත නිමල් මහත්ය කියන්නේ. නිමල් මහත්ය බලන්න යනවා කියලා යනවා. දැන් වෙන්නේ විඥානාමක සලකන පස්සේ වේදනා කියන ටික උපදවා ගන්නවා. ආයෙත් විඥානේ උදව් කරගෙන නාම රූප හදාගෙන ඇහැ හදාගෙන නිබඳු රූපය හදාගෙන ඔන්න ස්පර්ශයක් හදාගෙන දැන් මේ ස්පර්ශයට හේතුනේ මොකද? නව කර්ම. අවිද්‍යාව පත්‍ය සංඛාරා. දැන් අවුත් ගිනාර මං කියන්නේ පිටිර කුල ගන්නවා වගේ. තේරුණාද? ඊට පස්සේ ඇහැට මේ රූපේ දකින්නවත් එක්කම ශනිකව අපෝනිවල් මහත්ය කියලා අපි ගාව තිබුණු විස්තර ටික නේදෙනවා. මේ ස්කන්ධ ටික තාම අනාත්මයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි, සත්‍ය පුද්ගලයන් නෙමේ, පිරිසිදුමයි. දෙපැත්තෙන්ම කර්ම කෙලෙස් තිබෙනකොට ස්කන්ධ ටික තේන්න පෙරත් අපිට සටහනක් තියෙනකොට හම්බ වෙනකොට ඉදිරිපත් වෙන ටිකක් තියෙනකොට අපි දැන් හිතාගෙන ඉන්නේ නිමල් මහත්ය පෙනෙනවා කියන තැනකින්ම ඉන්නේ. මේ මගේ මනසේ තියෙන සිද්ධි ටිකකින් ඉන්නේ. තේරෙනවද කියන්නේ? නමුත් මෙහෙම වෙද්දි මෙතන තියෙන ඇහැ රූප චක්කු විඥානය කියන ටික සත්‍ය පුද්ගල නෝ අනාත්ම ඉන්නේ ස්කන්ධ ටිකක්මයි. නමුත් මම මේ ටික දෙවෙනුවට ආපහු උපදින පැත්තෙම කෙලස් කර්ම යෙදිලා මට කෙලස් කර්ම යෙදිලා ඒ නිමල් මහත්ය බලන්නමයි කියලා ආවේ. එහෙම ආව කියලා කෙනෙක් නිමල් මහත්ය හම්බුනේ නැහැ. මට හම්බුනේ කන බොන ආහාරයෙන් යුක්ත රූපය ඒ ස්පර්ශ නිසා වේදනා සංඥා ටික පහළ වුණේ. පහළ වෙනකොටම මම අර හදාගත්ත නිමිති තිබුණු ටික නිමල් මහත්ය කියන ටික මට සිහි වුණේ. මට දැන් තේරෙන්නේ නිමල් මහත්ය බලන්නාව නිමල් මහත්ය හම්බුණා වගේ. ඒ දේ ඉන්න කෙනා හම්බුණා නෙමෙයි මේ වෙන්නේ මගේ ඔන්න ප්‍රපංච ටික ඒකම කියලා කිව්වේ. එතකොට හැමදාම තව සත්වයේ පුද්ගලයෝ හම්බ වුණේ කාම ලෝකයේ හම්බ වුණේ මට කෙලෙස් පැත්තෙන් මගේ මනසින්මයි. ඒ මට කර්මයේ උපද්දලා කෙලෙස් උපද්දලා කාමයේ උපද්දපු ස්කන්ධය තුනට නිරුද්ධ වෙනවා. මේ ටික ආයෙත් ඉතුරුයි. දැන් ආයෙත් නගො නිමල් මහත්ය හම්බුණා කියන දරකින් තමයි එන්නේ. ඒ ස්කන්ධ ටික ආයෙත් නිරුද්ධයි. තේරුණාද? ඊට පස්සේ දැන් මගේ දර්ශනයෙන් අතහැරුණාට පස්සේ මෙතන තියෙන කන බොන ආහාරයෙන් යුක්ත රූපේ ඕක විපරිණාම වෙනවා. වෙනස් වෙනවා. දෙවෙනි දවසේ බලන්න යනකොට දැන් මෙතන රූප සංතතිය දිරලා ටිකක් වෙනස් වෙනවා. ඇහැට රූපේ ගැටලා සටහන එනකොටම
මට නිමල් මහත්තයා කියලා ඉදිරිපත් වෙන විස්තර ටිකක් තියෙනවනේ. ඒක ටිකට ගැලපෙන්නේ නැහැ. දැන් රූපේ දිරලානේ වෙනස් වෙලා ගැලපෙන්නේ. අනේ ඔයා වයසට ගිහිල්ලා කොණ්ඩේ දිලානේ කෙට්ටිලානේ කියලා. ඒ දැන් මංගල තුන ටික ගැලපෙන්නේ නැහැ. මොකද වෙනදත් මෙතනින් නිමල් මහත්තයා හම්බුනා නේ මංගාවේ සිහිවනේ. දැන් අලුතෙන් ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත දැන් මෙතන රූපේ දිරනවම වෙනස් වෙනවනේ. ස්කන්ධ ටික වෙනස් වෙනකොට ඥානදී බංගිරන් කවුරු පාටයි මාතයි කියනවා. ඒක. එතකොට දැන් බලන්න මේ වෙනදී ජනාවරණ හම්බෙන හැටි මේ කෙලස් වලට. ඊට පස්සේ දෙවනුවට දැන් ඊගාවදවසේදී බලනකොට දැන් රූප සංතතිය දිරලා වෙනස් වෙලා. 13කට වෙනස් වෙන නිසා සංඥාව වෙනස්. නමුත් මංගල ඉදෙන්න තියෙන උත්තර ටික තරණ ටිකනේ. තරණ ටික සිහි කරගන්නකොට තවස්තරයි. ඒක දැන් කළු වෙලානේ පහත් වෙලානේ සුදු වෙන්නේ කියලා. මොකද ඉස්සරහ හිටපු ටිකට වෙනස්. ඒ වගේම තමයි දැන් ලෙඩ වෙලා වයසට ගිහිල්ලා දැන් මේ ජරා මරණ ටික හම්බ වෙන්නේ මේ කෙලස් කර්ම කෙලස් ටිකට. මේ ටික නැති වුණොත් එයාට මේ ධාතු ආවත් නිසා මේ දැන් පේන රූපයක් මිසක මයින්ඩ් එකක් නැහැ. ඒක කියන්නේ හරියට ගාඩ වෙනස් වීම හැම වෙලම කර්ම කෙලස් ටික. කෙලස් ටිකට. තේරුණා? ස්වභාවය දන්නේ නැහැ. දැන් ගන්නවා මෙහෙම අපි කියමු අම්මා ඒක තමයි මං කියේ මේක හරිය සියුම් ඒ වගේ මේක පුදුම වටින තැනක් මම මේ කියන්නේ. ඒ කියන්නේ මුළු සසරින්ම ගොඩනගන්න පුළුවන් තැනක්. වෙනස් වීමත් අපි කර්ම කෙලසයක් ඇටියට මාරගන්න. ජරා මරණ දුක විඳින්න එක පංච උපාදානස්කන්ධ දුක කියලා කිව්වේ මේ උපාදානය නිසා මේ කෙලස් ටික නිසා මේ දුක අපිට එන්නේ. ජරා මරණ දුකට හේතු උපාදාන මේ අපි ගා විඳින කෙලස් ටික. මේ උපාදාන මේ කෙලස් ටික නැතිනම් මේ ජරා මරණ දුක නිදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය කියන මේ නිසා. ඒකේ මම මුලින් කිව්වේ අපි නිකමට කියමු මෙහෙම ආගමේදී ඔබට ආගමනේ මේක හරි වටිනවා. ඇත්තටම ජීවිතයේ ලොකු අපිට මේ ටික නොතේරි නිවන් දකින්න කෙනෙක් උත්සාහවත් වෙන කෙනාට වඩා වටි මේ ටික තේරුම් අරගෙන උත්සාහවත් නොවි එච්චර වටින ටිකක් මම මේ කියන ටික මේ මගේ මේක නෙමෙයි මම මේ කියන්නේ සාසනයේ ලොකු අර්ථයක් මේක දැක්ුණා කියන්නේ. අපි මෙහෙම කියමු දැන් මාතෘ පුතෙක් ඉන්නවා කියනකොට පුතා කියන තැනදී ඒ රූපේ කන බොන ආහාරයෙන්මයි හැදුනේ. ඇස් ඉදිරි පිටට ඒ රූපේ එනකොට එතන තියෙන ධාතු නිසා හැඩසටහනක් හදලා මහත් ඔන්න තේරුණා. ඇත්ත නොදන්නා කම නිසා ඒ රූප නිමිත්ත හිතෙන් අල්ලගෙන මේ මගේ දරුවා කියන මට්ටමින් හිතුවා. දැන් අපි කිය අවුරුදු 12ක වයස. කියන්නේ මේ මගේ දරුවා පුතා කියලා හිතුවා. ඒ ඇහැ රූපේ චක්කු විඥානේ අතහැරුණා. ඔන්න හිතට ඒ නිමිත්ත හිටියා. ඊට පස්සේ මේ මගේ දරුවා මේ කියලා ඔන්න දැන් ආදරේ සිනහස කියනකොට තියෙන නිමිත්ත. හැබැයි දැන් දරුවා අපි තුන් දැන් පිටරට තේින් එක නගින්න ඉන්න වෙලාවේදී දැක්කේ. ඒක ගන්න කියලා ගියා. දැන් ඊට පස්සේ අපි කිය විද්‍යුත් මාධ්‍ය මොකද දැන් දකින්න බැරි වුණා අවුරුදු 5ක් 6ක්. දැන් දරුවා කියලා හිතන ගානේ තාම Tamante තියෙන මේ නිමිත්ත. ඔව්. ඒකනේ දැන් මහත්ය ගාව නිමිත්ත තිබ්බ කියලා ඒ ওই නිමිත්ත ගන්න උදව් වෙච්ච ඇහැ සතර මහා ධාතු ටිකක් උදව් කරගෙන යම් සතහනක් පහළ වුණා නම් ඒ සතහන ඒ චක්කු විඥානේ ඉතුරු නැතුව නැති වෙනවා. නැති වුණාට මෙහෙම සතහනක් හදලා දෙන්න පුළුවන් ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත රූප සංතතිය වෙනස් වෙවි තියෙනවා. මට තේරෙන්නේ රූපේ නෙවෙයි ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත රූප කලාප අඩු වෙනවා වැඩි වෙනවා. ආහාරය අඩු වෙනකොට අඩු වෙනවා ආහාර වැඩි වෙනකොට වැඩි වෙනවා රූප කලාප නියම ස්වරූපය නියම ඇඟ ඒ කියන්නේ පුතා පුතා කියලා දැන් අපේ සතහනට ගන්න එපා. එහෙම තියෙන තැනක අපිට යම් සතහනක් හම්බ වුණා නම් ඒ සතහනත් ඒ ඇහත් ඒ හිත පිටින් නැති නෙවෙයි. නමුත් ඒ සතහන දැන් අපි හිතේ වරගෙන පුතා කියලා හිතාගෙන අපි හිතේ පුතා කියලා හිතාගෙන හිටියට ආහාරයෙන් මත තියෙන ධාතුව වෙනස් වෙනවා. ඒකනේ ඔන්න අවුරුදු 20කට ගියා කියන්නේ දැන් අදවගේ විද්‍යුත් මාධ්‍ය නැහැ කියලා දකින්න ගන්න. ළමයා ලෙඩ වුණා කියනකොට ඔයගොල්ලන්ට
කවුරු හරි කිව්වොත් අසනීප වුණා කියලා අඬන්න දෙක්කෙන්න තියෙන්නේ තාම අර නිමිති දෙක කර කර තමයි. අර සෙනෙහසමයි යන්නේ අර හුරුතලේට ඇඟේ දැවිලි. නමුත් ඒ ධාතු වෙනස් වෙලා දැන් සමහර විට හොරෙන් අර උද්දෝන කඩාර යන බාරන ලොකු ඉලන්දාරි තමයි. නමුත් තමන්ගාවේ ඉන්න දරුවෝ තාම ඇඟේ දැවිලි හිටපු පොඩි කෙනෙක් කියලා පීතර කරා ගන්න. ඔව්. ටිකේ තේරෙන්නේ. දැන් මේක තමයි කර්ම ටෙස්ට් එක දැන් තියෙන්නේ. තමන්ගේ මනස. මේ ටික චුට්ටක් කරේ තියෙන ධාතුවට අයිති නැහැ. ඒක කනබුන ආහාරයෙන්ම ආහාරය පුතෙක් වෙන්න නැහැ පුතෙක් උනෙත් නැහැ. ඒ ආහාරයෙන් කනබුන ආහාරයෙන් යුක්ත රූප නිමිත්ත ඇතිවිලි පිළිගන්නකොට ඒ නිමිත්ත හිතට අරගෙන නිමිත්තට යන පුතා කියලා හිතලා හදාගන්නවා. දැන් අපේ තුල තමයි දැන් පුතා කියන එක සෙනෙහස ඔක්කොම තියෙන්නේ. අරගේ පුතා වෙනස් වෙනවානේ ආහාර යුක්ත රූප වෙනස් වෙන්නේ. දැන් අවුරුදු 20ක් විතර ගිහිල්ලා උන පුතා ලංකාවට එනවා ගෙදර එනවා කියලා කියනකොට අපි දැන් ඔන්න ඇහැට රූප ගැටෙනකොට දැන් ආහාර ප්‍රත්‍යයෙන් ඒ සුභාස්තිකයේ තියෙන තැනක මේ ඇහින් රූප සතහනක් හදලා සංඥාව දෙනකොට අපි ගාව තියෙන එකට ගැලපෙනවා. ඉතින් පුදුමයක් බලලා නියමලා දැන් ළමයා ලොකුයි කියලා ඉතින් හදාගෙන දැන් ඊට පස්සේ පරණ එක මකලා අලුත් එළියාවක් කරගන්නවා. දැන් මගේ පුතා මෙහෙමයි දැන් මොකද මම කියන්නේ අර කම්පියුටර් වල තියෙන ඔය වෛරස් ගන්න වගේ අප්ඩේට් කරනවා කියලා. දැන් මේ කර්මය අප්ඩේට් කරගත්තා. ඒ කියන්නේ කර්මය අලුත් එළියා කරගත්තා. දැන් පරණ නිමිත්ත මකලා දාලා දැන් මේ ශරීරයේ දරුවා ලොකු වෙලා ලොකු දරුවා දැක්කා නෙමෙයි. ආයෙත් ආහාරයෙන් හැදෙන වෙනස් වෙච්ච රූප ඇතිවිලි වෙනකොට තියෙන එකට ගැලපෙන්නේ නැහැ. නමුත් ඉතින් ඒක මකලා දාලා දැන්නත් නිමිත්ත ගත්ත හිතට මේ තමයි දරුවා කියන්නේ. ආයෙත් Taman තුල ප්‍රපංචය එන්නේ. ඔන්නේ ඒ හැරූප නිරුද්ධ වුණා. දැන් Taman හිතාගෙන ඉන්න විදිහේ පුද්ගලයේ කෙනෙක් කවදාවත් කොහෙවත් නැහැ. දැන් මේ Tamanගේ මනසෙමයි ඔක්කොම ටික තියෙන්නේ. හම්බ වෙන වෙලාවෙදිත් අනිත් වෙලාවෙදිත් අනාත්ම ස්කන්ධ ටිකක්මයි තියෙන්නේ. තේරෙන්නේ? ඉතින් ඊගාව දවසේදී ආය ධාතුනානත්තේ ගැටිලා සංඥාව උපදිනකොට මේ කියන එකට ගැලපෙන්නේ. ඔන්න ළමයා ලෙඩ වෙලා. කොහොම තමයි දැන් ජරා මරණ දුක් එන්නේ. ජරා මරණ දුකත් වෙනවා. යම් දවසකදී මේ කර්ම නිමිත්ත අලුත් එදියා කරගන්න තියෙන රූප සංතතියම නැති වුණා. එදාට මේ රූපේ කනබුන හරියට රූපේ සම්පූර්ණයෙන්ම නැති වුණා. කියන්නේ නැති වුණාම උනේ ඒ ධාතුනානත්වයේ ගැටල අපිට පුද්ගලයා සිහි කරගන්න පුද්ගලයා කියලා හදාගන්න තියෙන ඉඩ නැති වුණා. එතකොට කිව්වා මැරිලා කියලා. අපි හදාගන්න එකක් නැති වුණා. ඒක අපිට අලුත් එදියා කරගන්න තියෙන කර්ම නිමිත්ත අපි ගාව පුද්ගලයා සිහි කරගන්න තියෙන නිමිත්ත නැති. නෑ. දැන් දරුවා කියන තැන කියන්නකො. දැන් ඒ රූපේ හම්බ වෙනකොටනේ අපිට දරුවා කියන අදහස තියෙන්නේ. යම් දවසකදී ඒ රූපේ කනබුන ආහාරයෙන් හැදුණු ඒ ආහාරජ රූපේ අවශ්‍ය ඉවර වෙනවා. ඒ රූපේ නිරුද්ධ වුණා. දැන් අපිට ඒ රූපේ දැක්කහම දරුවා කියන අදහස අපි තුල උපදින්න තියෙන ඉඩ නැහැ. නමුත් අපි ඒක දන්නේ අපි හිතාගෙන අපි කවදාවත් අහලා නැහැ ස්කන්ධ තියෙන තැනක අපිට කෙලෙස් උපදිනවා. අපිට පුද්ගල භාවය තියෙනවා කියලා අහලා නැහැ. අපි හිතාගෙන ඉන්නේ මෙහෙ දරුවා කියලානේ. ඔව්. එතකොට දැන් අපි ඒකම හදන්නේ දරුවා දරුවා කියලා. මේ ඇත්ත දැනගත්තාම එයා ගන්නවා ආහාරයෙන් හැදෙන ස්කන්ධ ටික නිරුද්ධ වුණා. දැන් දරුවා කියලා සිහි කරගන්න තියෙන හේතුව නැති වෙලා ඉන්නේ තියෙන්නේ. කියනකොට මෙහෙ නරුණ කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. ජරා මරණ දුක විඳිනවා. ලෝකයා පංච උපාදානස්කන්ධ දුක විඳිනවා කියලා කියන්නේ ලෝකයා දන්නේ නැහැ ආහාරයෙන් හැදුණු රූපයේ තියෙන තැනක ස්කන්ධ ටික උපදිනකොට අපි තුල ප්‍රපංචය දෙනවා. අපි තුල දරුවෝ කියන අදහස දෙනවා. කියන එක දන්නේ. දන්නේ නැති වුණාම මේ කෙලස් ටිකයි මේ ස්කන්ධ ටිකයි දෙක එකට කරලා මේ දරුවෝ කියලා නෙපෙන්නේ. දැන් මට තේරෙන්නේ නැහැ
කන බොන ආහාරයෙන් යුක්ත මේ රූපය දකිනකොට නිමල් මහත්ය කියන අදහස මන් තුළ උපන්නේ කියන එක දන්නේ නැත්නම් මට තේරෙන්නේ බාහිර රූපේ නිමල් මහත්ය කියලා. මේ රූපෙට මොනවා හරි වෙනකොට කෙනෙකුට වෙච්ච දුක නෝ විඳින්නේ. ඒක පංච උපාදානස්කන්ධ දුක්ඛ. උපාදාන වශයෙන් ගත්ත ස්කන්ධේ දුක. දුකට හේතුව මොකද? උපාදානේ. තණ්හා උපාදානේ මේ පුද්ගලයා කියන කම. අත්වාද උපාදානේ කියන පුද්ගල භාවය. අල්ලගෙන. ඔව් පුද්ගලෙක් කියලා ගන්නකම්. මේ කන බොන ආහාරයේත් රූපය ආරම්භයේ මම පුද්ගලෙක් කියලා නම් හිතුවේ. දැන් පුද්ගලයෙකුට ලෙඩ වීමෙන් මහලු වීමෙන් එන දුක දුක. දුකට හේතුව පුද්ගල භාවය. කෙටියෙන් ගන්න. පුද්ගල භාවය නැති වෙන මේ දුක නැහැ. එතකොට සම්මාදිට්ඨියේ හින්දා ඇත්ත බලන්න. මොකද මේ පුද්ගල භාවය කියන්නේ? මානසික දුක නැහැ. කියන එක. ජාති ජරා මරණ ශෝක පරිදේ මේ දුක් ඔක්කොම පංච උපාදානස්කන්ධ දුක්ඛ. මේ දුකට හේතුව තණ්හාව. මොකද තණ්හාවම උපාදානය කියන්නේ. මේ අරමුණ අල්ලන ක්‍රමය. තණ්හාව දැන් රත් වෙච්ච වතුර කේතලයක් අපිට අල්ලන්න බෑනේ. අල්ලන්න අපි රෙදි කැල්ලකට යන්න කර ගන්නවනේ. ඒ වගේ තණ්හාවෙන් අපිට අරමුණක් අල්ලගන්න මාධ්‍යයක් ඕනේ. ඒක තමයි අපි කාම උපාදානය කියන්නේ රත්තරන් රිදි ගියක් වත්තක් විදමක් කියලා තමයි තණ්හාවෙන් ගන්න මේ අල්ලන අඬ. එහෙම නැත්නම් අටවද උපාදානය. රූපේ පුද්ගලේ කෙනෙක් ආත්මයක් වේදනාව පුද්ගලේ කෙනෙක් ආත්මයක් කියලා. නැත්නම් දිට්ඨි උපාදානය. සත්‍යයේ දිගින් දිගට එන ආත්මයක් කියන මෙන්න මේ වගේ දේවල් වලින් තමයි මේ තණ්හාවෙන් අල්ලන අඩු. ඒ කියන්නේ අර රත්ත්‍ච කේතලේ අල්ලන් දෝනේ අල්ලන් එකක් ඕනේ. අරමුණක්. ඒ වගේ මේ ස්කන්ධ ටික අල්ලන එක තණ්හාව. ඒ තණ්හාව මොකද? උපාදානයට. කාම දිට්ඨි වශයෙන් තමයි ගන්නෙ. ඒ කියන්නේ මේ කනබුන ආහාරයෙන් යුක්ත රූපය මම පුද්ගලෙක් මගේ තණ්හාවේ පුත්‍රයන් මොකද පුද්ගලෙක් කැටිට අල්ලනවා මේක. ඒතර මම මේකෙන් කෙටියෙන් කියන්න ගත්තේ මේ ස්කන්ධ පංචකයේ තියෙන තැනක අද අපි ඇහැ පිරිසිදු කර නොගත්තොත් ඒ කියන්නේ ස්කන්ධ ටික තියෙන තැනක අපි තුල කෙලෙස් සිදෙනව නේද මේ කියන එක හැම වෙලාවෙම අපිට හිතන්න පුළුවන් නම් මෙහි පුද්ගලයෙක්ගේ බලන ගතිය නැති වෙනවා. එතකොට මෙහි පුද්ගලයෙක්ගේ විදින දුක නැති වෙනවා. තේරෙන්නේ? පංච උපාදානස්කන්ධ දුක. එතකොට එහෙම වුණොත් වෙන දේ තමයි මේ රූපයේ ඇහැ රූප චක්කු විඥානේ නිරුද්ධ වුණාට දැක්කපු දේ ඇති හැටින් නිමිති හිටින්නේ නැහැ. මේ මට්ටමේ නෙමෙයි. දැන් ඔය ඇත්ත අහගත්ත කියන්නකෝ. මොකද්ද? දැන් අවිද්‍යාව නිසා කර්ම ඇති වෙන හැටි. ඒ කර්මයන් නිසා ආපෝ ආයතන උපදවා ගන්න හැටි. ආයතන උපදවා ගත්තට පස්සේ තණ්හා උපාදාන ප්‍රපංච ටික පුද්ගලයා කෙනා මනසේ ඉදෙන හැටි. කියන සිද්ධිය තේරුණා. ඒ කිව්වේ නිමල් මහත්යාව හම්බුවෙන්ද ගිහිල්ලා දැකලා නිමල් මහත්යාව දකින්නවා කියන ටික මගේ ජීවිතේ. නිමල් මහත්යා ඉන්නවා බලන්න යන්න ඕනේ කියන තැන තමයි අවිද්‍යාව පත්‍ය සංකාර. බලන්න යනවා කියන ටික තමයි සංකාර පත්‍ය විඥාන. මේ ඒ සිත මුල් කරගෙන ආයතන ටික හදාගෙන ඔන්න ඒ විඥාන උදාහරණ පස්සේ ගන්නවා තේනවා කියන ටික. තේරෙන එකම නිමල් මහත්යා කියන අදහස් ටික මංගාවේ දෙන ඒ ටික තමයි තණ්හා උපාදාන බව කියන ටික. දැන් දෙපැත්තෙම ස්කන්ධ ටික තියෙනකොට නිමල් මහත්යා හැමෙන්ද ගිහිල්ලා නිමල් මහත්යාට කතා කරලා මේ ආවේ ඉන්නේ දැන් මට. නමුත් මෙතන තියෙන්නේ පිරිසිදු ස්කන්ධ ටික අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ස්කන්ධ ටික උපද්දලා තණ්හා උපාදාන වෙලා. ස්කන්ධයක නිරුද්ධ වෙනවා කර්මයි කෙලස් කියන ටික විතරක් ඉතුරු වෙනවා. නිමල් මහත්යා හම්බුණා කතා කරලා ආව කියන ටික ඉතුරු වෙන්නේ. ඊගාවදී දෝෂේ තමයි ඔතන මරණාසන්න මොහොතදී ඒ නිමිති තියෙනවා ඒ නිමිත්ත නැති වෙන්නේ. දැන් ඉන්නේ කෙනා සිහි කළ නිමල් මහත්ය හම්බෙන්න යන්න ගියා වගේම තමයි එදාට සිහි කළා එයා බලන්න යනකොට අද මේ පංච උපාදාන ස්කන්ධ දෙකේ වගේ තණ්හාව මුල් කරගෙන ප්‍රතිසන්දි වශයෙන් විඥාන රූප රාජන පස්ස වේදනා වෙන ওই නිමිත්ත මොකක්ද? හරිද? එතකොට
නෑ ඒකෙදි තේරුම් කරගන්න එකෙන් මම මතක් කළේ හොඳට දැනගන්න ඕනේ අවිද්‍යාවෙන් නිමිත් කර්ම ඇති වුණොත් තණ්හා උපාදාන වුණොත් එක්ෂණිකව මේ ස්කන්ධයන්ගේ ඉපදීම සහ සංතිතියේ ස්කන්ධයන්ගේ ඉපදීම නතර වෙන්නේ නැහැ. එක්ෂණිකව ප්‍රතිසන්දි වශයෙන් ඉපදීම නතර වෙන්නේ නැහැ. ජාතිය නිරුද්ධ වෙන්නේ නැහැ. ජාතිය වෙනවමයි. එක්ෂණිකව ප්‍රතිසන්දි වශයෙන් ජාතිය වෙන ජරා මරණ ශෝක පරිදේ දුක්ඛමස් වෙනවමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ දුක පෙන්නලා දැන් දුකට හේතු ටික ජරා මරණ ශෝක පරිදේ නෝතික දුකට හේතු ටික පෙන්නව මොකද්ද? ආහාරපත්යෙන් හටගත් ස්කන්ධ ටික තියෙන තැනක පුද්ගලයෙක් සිහි වෙන එක කෙනෙක් හැටියට සිහි වෙන කෙලෙසේ මේ දුකට හේතුව. මොකද මේ කෙලෙසෙන්ගෙන් ගත නිසානේ කෙලෙසෙන්ට අරමුණු වෙච්ච නිසා මේ ස්කන්ධ ටික පුද්ගලයෙක් වෙන්නේ. මොකද මේ ස්කන්ධ ටික උපදින්න පෙරපසු දෙකේම කර්ම කෙලෙස් යෙදුනහම ආයෙ වෙන තැනකට ඉන්නේ නැහැ. කෙනෙක්ම දෙන්න කෙනාම කතා කරුවා වගේ වෙන්නේ. එතකොට ආයෙ වෙන හිතන්නවත් ඉන්නේ නැහැ. ඒ සිද්ධිය කලේ කෙලෙස් ටිකෙන් කර්ම ටිකෙන්. එහෙම ඒ ටිකට හේතුව මොකද්ද? මේ ස්කන්ධය පිරිසිදු නොදන්නා කම නිසා මේ කෙලෙස් කර්ම ඇති වෙන්නේ. එතකොට කෙලෙස් කර්මයන්ගෙන් යුක්ත වූ ස්කන්ධ ටික දුකට හේතුව කෙලෙස් කර්ම ටික මේ කෙලෙස් ටික කර්ම ටික නැති වුණොත් දුක නැති වෙනවා. තේරෙනවද? මොන දුකද? ජාති ජරා මරණ නැති වෙනවා. ඒක සම්මා දිට්ඨි. ඇත්ත දකින්න. මොකද්ද? ඉති රූපං ඉති රූපස සමුදය ඉති රූපස අත්තං. මේ රූපය ඇතිවීම මේ රූපය නැතිවීම කියලා ස්කන්ධෙත් ඇතිවීම නැතිවීම බලන්න කියනවා දැන්. අපි කියමු දැන් රූපේ බලනවා. කෙස්ලොම් නියද ධම්මස්නහර කුණප කොටස් නැත්නම් පාටි ව්‍යාපෝ තේජෝ වායු කන බුන ආහාරයෙන් යුක්ත මේ රූපය හැදලා තියෙන ආහාර නැතිව කියලා මෙහෙම බලනවා. ඔහොම බලන එකට උපකාර පිණිස සමාධිය වඩනවා. සමාධියට උපකාර පිණිස සීලයක පිළිපද. සීලයක පිළිපදලා සමතකමට හනකින් හිත වඩවඩ ස්කන්ධයන්ගේ උදේවැය බලනවා. ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට ස්කන්ධ ටික ඇත්ත පේනකොට දැන් අහගත්ත වචන තමයි ටිකක් කුප්පුලා තියෙන ඇත්තටම ආහාරයේ තියෙන තැනක පුද්ගලෙක් කියන අපිට සිහි වෙලා තියෙනවා. කියන එක තේරෙනවා. ඇයි මෙතන හොඳට අනාත්ම ස්වභාවය තේරෙන්නේ කෙනෙක් ඉන්න කෙනා දැක්ක නෙමෙයි. මේ රූපේ දකිනකොට කෙනා කියන එක සිහි වෙලා නේද? ස්කන්ධ ටික ගන්නෙත් නෑ පුද්ගල භාවයේ මනසේ දෙනකොට නොදන්නා කම නිසා මේ දෙකම එකට එකතු කරලා පංච උපාදාන ස්කන්ධ දුකක් විඳලා නේද? තියෙන්නේ කියන එක පේනවා. දුක ඇති වෙච්ච හැටි දුක නැති වෙන හැටි පේන නැති කරන මඟ මේකම තමයි කරන්න තියෙන කියන එක පේනවා. ආයතයට සීලයට පිළිලා සමාධි වඩන්නේ ස්කන්ධින් උදේවැය බලන් තමයි තියෙන්නේ. සෝවාන් වෙන්න තුච්ච සකදාගාමී වෙන්න තුච්ච රායනාගාමී වෙන්න තුච්ච ඔය ටිකම කරනකොට වෙන්නේ මොකද? ස්කන්ධ ටික පිළිසින් දකින්න කෙලෙසි කෙරෙනවා. ඇයි ඇත්ත තේින්නේ? ඇයි මෙතන අනාත්ම ස්කන්ධ ටික දකින්න තේරෙනවනේ Taman තුල කෙලෙස් දෙන්නේ කියන එක. දැන් මෙච්චර කල් උනේ ස්කන්ධයන් ගැත්තම දැන නිසා කෙලෙස් දෙදුනා. කෙලෙස් දෙන්නේ කියන එක නොදන්නා කම නිසා ස්කන්ධ ඇත්ත දැක්කේ නැහැ. ඒකයි අවිද්‍යාව නිසා ආශ්‍රව නිසා අවිද්‍යාව. දැන් මෙයා දන්නවා මොකද්ද? මේ තණ්හාව උපාදානය නිසා තමයි ජරා මරණ දුක් විඳින්න වෙන්නේ කියන එක දන්නවා. මේ තණ්හාව උපාදානය නැතිව ජරා මරණ දුක් නැති වෙනවා කියලා දන්නවා. තණ්හා උපාදානය මේ කෙලෙසේ ගෙවන්න තියෙන මොකද? මේ ස්කන්ධේ ගැට්ට බලන්න. මෙතන ඇත්තටම තියෙන්නේ ආහාරපත්යෙන් හටගත්ත ස්කන්ධ ටික ඇත්ත බලනවා. ඇත්ත බලන්න ඇත්ත පැහැදිලි වෙන්න මේ උපාදාන වශයෙන් ගන්න එක ගෙවෙනවා. පුද්ගලයෙක් සත්‍ය කියලා ගන්න කෙලෙස් ගෙවෙනවා. ආශ්‍රය ගෙවෙනවා. ආශ්‍රය ක්ෂය වෙනවා. කෙලෙස් ගෙවෙනවා. සීලයක පිළිපද සමාධි වඩමින් මේ නුවණින් විදර්ශනා කරනකොට ආශ්‍රය ගෙවෙනවා. කෙලෙස් ගෙවෙනවා. එතකොට යම් දවසකදී සීලයක පිළිපදලා සීල සමාධි ප්‍රඥා විමුක්ති. මොකද ආශ්‍රයයන්ගේ මනස මිදුණු. කෙලෙසුන්ගේ මනස මිදුණු.
එයා මිදුනේ මොකෙන්ද? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුඛායාසයෙන් මිදුනේ. එයා මේ ස්කන්ධ ටික පරිහරණය කරන පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදිලා. උදාහරණයක් කෙටියෙන් කිව්වොත් රහතන් වහන්සේ නමක් කිව්වොත් දකින්න පෙර මනසේ කිසිම දෙයක් ගැන නිමිතිත් නැහැ, දැක්කෙන් පස්සෙත් නිමිති යෙදෙන්නේ නැතුව සීමාවක් නැතුව මිදිච්ච මනසකින්, නිර්මල මනසකින්, පිරිසිදු මනසකින් ජීවත් වෙන කෝපිය තේන්න හේතු ටික ගැටිලා රූප පේනවා. ඒකත් ගන්න. ඒ හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ඇති බවට මනසේ රැඳෙන්නේ නැහැ. ඇති බවට සීකල යන්නේ නැහැ. හම්බෙච්ච තැනදී යෙදෙන්න විස්තරක්. ප්‍රපංච හදන්නේ. ප්‍රපංච නැහැ. හැදෙන්නේ. එතකොට උතන කියන සෝපදිශේෂ නිබ්බාන. ස්කන්ධ ඉතිරියක් සහිතව නිවන් දක්වනවා. පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදිලා. ස්පර්ශ ආයතන 6 විතරක්මයි පරිහරණය කරන්නේ. ඒකට යම් ප්‍රත්‍යක් තියෙනවා නම් ඒ ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නිරුද්ධ වෙනවා කියලා දකින්න. යම් කිංචි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. හේතුගෙන් හටගත් යමක් වේ නම් හේතු නිරුද්ධ වෙනවා කියලා දකින්න. මොකද්ද? ඇහැ. රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ උපන්න වේදනාව. හේතු ටික නිසා හටගත් හේතු නැති වෙනවා කියලා දකින්න. ඒ නිසා කලමත් නිමිති නැහැ. පසුව හටගත්තට පස්සේ ඒ නිසා එයා කියන මිදිලා. කෙලෙසුන්ගෙන් මිදිලා, ආශ්‍රයන්ගෙන් මිදිලා, පංච උපාදාන ස්කන්ධයෙන් මිදිලා. මෙන්න මේ තැනට එනකම් මනස සීලයේ පිහිටුව සමාධි වැඩවල නෝනින් බලන්න මේ පුද්ගල භාවයේ ගෙවුනහම තමන් තුළම ප්‍රත්‍යක්ෂ ඥානයක් උපදිනවා. තමන් තුළ කෙලෙස් නැහැ කියලා දැනගන්න තියෙන දේ මොකක්ද දන්නවද? එහෙන් රූපයක් දකිනකොට නිශ්චල නිර්මල පර්වතයක් වගේ. කෙලෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ කම්පා කරන්න කෙලෙස් නැහැ යාගේ. දකින්න පෙර දැක්කෙන් පස්සේ නිමිති නැහැ. තේන වෙලාවෙදි ප්‍රවෘත්තියක් නෑ. දැන් හේතු නිසා හටගත් ධර්ම හේතු නැති වෙනවා කියන ටික දකින්න මනස තමන්ගේ දකින්න. මම කලයුත්ත කළා මත් කලයුත්තක් නෑ කියන ටික දකින්න. හටගෙන නිරුද්ධ වෙනවා නිසා ඇති බවට නිමිති නෑ. ජීවත් වෙන්නේ නැහැ. මත්තේ භවයකට යන්න තියෙන කර්ම නැති කළා, කෙලෙස් නැති කළා, තව තියෙන තණ්හාව නැති කරලා ජීවත් වෙනවා. යම් දවසකදී ආහාරයෙන් හටගත්ත මේ ස්කන්ධ සංතතියට අවසන් වෙනවා. කල්ැතුව අලුත් භවයකට යන්න තිබුණේවත් නතර කළේ කල්ැතුව. ඒකට කියනවා කීනම් පුරාණ නවන්නත් සම්මෝහන කියලා. ඒකට කියනවා නිබ්බන්ත දීරා යතයන්ත දීපු. ඒ දීරයන් වහන්සේ පහනක් නෙවෙයි වගේ නියනවා කියන්නේ. ඒ තමයි. ප්‍රථම රහත් වෙනවා කියන්නේ නිවන් දකින්නවා කියන්නේ ඕක. ඒ ටික තමයි. මේ ලෝකයක් හතර වටේ යන්නේ හිස් බව කියයි අවකාශ කියයි නිවන කියයි එක එක අදහස් ඇති වෙලා තියෙන මේ පටිච්චසමුප්පාදේ වැරදි. බලන්න මේ ටික ලෙහෙනකොට ලෙහෙන්නද කියලා මම කියපු ටික තුළට ගලපෙන්නේ නැද්ද? මේකේ වැරද්ද ලීසි වැරද්දක් නෙමෙයි මේ තියෙන්නේ. ඉතින් මම ඔය කියන්නේ මේ ටික තමයි එදා හැබැයි මෙච්චර පැහැදිලිව කියන්නේ නැහැ. ඉතින් මේ ටික හරිය වටි ඔය ටික ඉගෙනගෙන හොඳට හිතන්න ටික. ඊට පස්සේ භාවනා කරනකොට අපි නිකමට කිව්වොත් දැන් මට ඒක හොර ටික හුරු වෙලා. මෙතන ඉඳන් හිතට අපි කියන ධර්ම සිහි වෙනකොටම මතක් කරලා ටග්ගල සිහි කරගෙන මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත කර්ම නිමිත්තක් නේද කියලා ගන්න සිහි කරන්න. මොකද ගමන් දෙකේ මේ නිමිත්ත ඇති කරගන්න උදව් වෙච්ච ඇහැ බිඳිලා. ඒ රූපේ නිරුද්ධ වෙලා ඒ චක්කු විඤ්ඤාණ නිරුද්ධ වෙලා. දැන් එහෙම දෙයක් ඇත්තම නැහැ. දැන් මේ හිතේම තියෙන නිමිත්තකට නේද දරුවා කියා ඉන්නේ. මෙතන තියෙන දෝෂෙ මොකද්ද? මම දරුවා කියලා තව හිතන්නේ ඇහැට ධාතුමානක් තියෙන සංඥා උපදිනකොට මේ විස්තරය එන්නේ මට. දැන් මේ හිතේ තියෙන දෙයට හිතලා කරුණ එකතු කරන්න තියෙන බය මොකක්ද දන්නවද? අපි කියමු දැන් මම ඇහැ රූප චක්කු විඤ්ඤාණ නිසා මේ නිමිත්ත හිතට ගත්තා. ඇහැ නිරුද්ධ රූප චක්කු විඤ්ඤාණ නිරුද්ධ. දැන් මට හිතේ තියෙනවා රණසිංහ මහත්තයා කියලා. දැන් මම රණසිංහ මහත්තයා ගැන හිතනවා කියලා හිතේ තියෙන නිමිත්තට හිතනවා කියන්නේ මේ මිනිස්සු හොඳ නැහැ නැත්තම් හොඳයි මෙහෙමයි කියලා
හිතුවාම යකඩෙන් නැගින මලේ යකඩම කනවා වගේ අපේ කර්මය අපිවම දුකටපත් කරනවා කියන්නේ. ඇහැට රූප ගැටෙන මේ ධාතු එනකොටම දැන් අර දෙවියන්ට මම හිතේ හිතපු ටිකත් එක්කම නේ. දැන් නිමිත්තට ඒකයි මේක කියන බය. පරණ මතකෙට තව අලුතෙන් එකතු කරපු ටික ඔක්කොම ටික එන්නේ. දැන් අලුතෙන් එනකොට. අපි එනකොට රාජකීය මාත් මේ රූපේ දකින්න නිකන් වෙන මහත්ය නෙමෙයි ඒක දැන්. මට මෙහෙම කරපු කෙනා එන්නේ. ආය නැවත දාගත්තා. සනහ එතකොට වැඩියෙන් හොඳ කරලා තියෙනවා හොඳ කෙනෙක් විදියට එනවා නරක නම් නරක වැඩි වෙනවා නේ. ඒක තමයි. ඒකයි මනෝ පුබ්බංගම තමයි කියලා කිව්වේ. වර්තමාන ජීවත් වෙන නම් ගොඩක් වෙලාවට මේ ඇත්ත දකින වර්තමානයේ අපිට ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන තැනටපත් කරන්නේ කෙලෙස් නැති වීම. කෙලෙස් තියාගෙන ජීවත් වෙන්න බෑ. වෙන්නේ අපිට තියෙන්නේ සීලයේ දෙක සමාධි වැඩවල ඇත්ත බලනකොට කෙලෙස් නැති වෙන්න ඕනේ. කෙලෙස් නැති වුණාම වර්තමානයේ තදයි අපි ඉන්නේ. මම ඉන්න හේතුව ඉන්න පුද්ගල බවින් ඉන්න බෑ මට. මොකද වර්තමානයේ නොකිය අතීත අනාගතයේ දුර කෙලෙස් සම්බන්ධව තියෙනවා. මම බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි ගුරුවරු සහිත අතවැසිය සහිත ඉන්න එක හරි දුකක් කියනවා. ඇයි කියලා? අර කියන ඒවා කරන්නේ නෑ. ඇහෙන් රූප බලලා මහණෙනි චක්කු විඤ්ඤාණය රූපය හමුවේදී පුද්ගලයා සංයෝජනයන්ට හිතු ආශ්‍රව හැදෙන විදිහට අයෝනිසෝ මනසිකාරය කළාම මෝඩකමට හිතුවාම මොකද වෙන්නේ? මේ ස්කන්ධ නිරුද්ධ වුණාට මේ පුද්ගලයා තුළ සංයෝජන කෙලෙස් ටික හිටිනවා. එදා ඉඳලා මේ කෙලෙස්ෙන් තමයි ආයෙ හික්මවන්නේ. මෙයාගේ අතවැසිය ගුරුවරයෙක්ගෙන් එයා. ඉතින් මෙහෙම කාපම් මෙහෙම බලපන් අරයට බැන්නපන් අරයව ගනින් අරක ගනින් කියනවා. ඒ නිසා මහණුනි ඇදුරු සහිත එක්ක ඉන්න එක හරි දුකක් කියනවා. හරිද? ඊට පස්සේ කියනවා එයා දකින්න හැම අරමුණක් ගන්නම ප්‍රපංච යෙදෙනවා කෙලෙස් යෙදෙනවා. අතවැසිය හැම වෙලේම ඇතුළත රාග දේශ මොහ කියලා අතවැසිය එක්ක ඉන්නේ. අතවැසිය පිළිවරාගෙන ඉන්නේ. ඒ දකින්නකොට ඉදිරිපත් වෙන්න පිළිසෙනවා ඉස්සරහ. කෙලෙස් ටික. ඉතින් මේ අතවැසිය එක්ක ඉන්න එක දුකක් කියනවා. ඇදුරු එක්ක අතවැසිය එක්ක ඉන්න එක දුකක් කියනවා. ඇදුරු නැති අතවැසිය නැති කෙනා සුවසේ වාසය කරනවා කියනවා. ඒ කියන්නේ තමන්ව ශික්ෂණය කරන්න කෙලෙස් නැත්තම් රාග දේශ මොහ නැත්තම් දකින්න අහනකොට සිහි කළ දෙන්න පිරිවර නැත්තම් අදුරු අතවැසිය නැත්තම් සුවසේ ඔක ලෝකයකට ගන්න මේක පරමාර්ථය මේ සුවසේ වාසය කරනවා. ඉතින් මේකෙදි පෙන්වන්නේ අපි පෙනෙන දේ ආරම්භය හිතන විදිහටයි අපිට අනුභව කරන්න වෙන්නේ මනෝ පුබ්බංගම ධර්මා කියන. දැන් මේ පෙනෙන නිමිත්ත ආරම්භය මම කෙනෙක් කියලා හිතලා මෙයා නම් මහා හොඳ නැති කෙනෙක් නරකයි මෙහෙමයි කියලා හිතුවොත් එදා ඉඳන් මම අප්‍රියංග ඒකීමේ දුක් විඳිනවා. ඇයි? ඇයිද උට ගැටෙනකොට මට මේ ටික සිහිනේ. දැන් අප්‍රියංග ඒකීමේ දුක මංගව තියෙන්නේ දුක හදාගත්තේ කවුද? මේ රූප කලගුණ හරියට රූපෙද? ඉතින් මෙයා මේ තේන කලගුණ හරියට රූපය ඇසිදි පිටිනකොට මෙයා බොහොම හොඳයි ප්‍රියයි මෙහෙමයි කියලා උන ප්‍රිය කෙනෙක් හදාගත්තා. ඇසිදි පිටින එනකොටම ප්‍රිය කෙනා හම්බෙනවා. එතකොට ඇහැ අනිත්‍ය වෙන රූපය අනිත්‍ය වෙන චක්කු විඤ්ඤාණය අනිත්‍ය වෙන ඉතින් යනකොටම ප්‍රිය විපේක දුක් වෙනවා ඉතින්. දැන් මේ දෙකම අපේ කෙලෙස් වලට නෙමෙයිද? ඉතින් ඒ නිසා මේ සිද්ධියේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්පූර්ණ මනස පිළිබඳ සිද්ධිය. මේ ප්‍රපංච තුන් භූමියේම කෙලෙස් නිසා දුක් විඳිනවා. තුන් භූමියේම කර්ම නිසා අවිද්‍යාව නිසා පීඩා විඳිනවා. තුන් භූමියේම තියෙන කෙලෙස් මත පංච උපාදානස්කන්ධ දුකම තියෙන කෙලෙස් මත. ඇති දෙයකට දුක් විඳිනවා නම් කමන්නේ. දැන් මම මේකයි දැන් මේ විඳින අරමුණේ චුට්ටක්වත් මට අඩු වෙන්නේ නැහැ මට වැඩි වෙන්නේ නැහැ මම මෙහෙම හදාගත්තා කියලා. වැඩි වෙනවා නම් කමන්නේ. දැන් මම මේ තේන අරමුණේ මේ ස්පර්ශ නිසා චක්කු සංපස්සේ උපන්න වේදනාව තමයි. දැන් මේ තේන අරමුණේ මේ චක්කු සංපස්සේ උපන්න වේදනාව තමයි. දැන් මේ තේන අරමුණේ මේ චක්කු සංපස්සේ උපන්න වේදනාව තමයි. දැන් මේ තේන අරමුණේ මේ චක්කු සංපස්සේ උපන්න වේදනාව තමයි. දැන් මේ තේන අරමුණේ මේ චක්කු සංපස්සේ උපන්න වේදනාව තමයි. දැන් මේ තේන අරමුණේ මේ චක්කු සංපස්සේ උපන්න වේදනාව තමයි. දැන් මේ තේන අරමුණේ මේ චක්කු සංපස්සේ උපන්න වේදනාව තමයි. දැන් මේ තේන අරමුණේ මේ චක්කු සංපස්සේ උපන්න වේදනාව තමයි. දැන් මේ තේන අරමුණේ මේ චක්කු සංපස්සේ උපන්න වේදනාව තමයි. දැන් මේ තේන අරමුණේ මේ චක්කු සංපස්සේ උපන්න වේදනාව තමයි. දැන් මේ තේන අරමුණේ මේ චක්කු සංපස්සේ උපන්න වේදනාව තමයි. දැන් මේ තේන අරමුණේ මේ චක්කු සංපස්සේ උපන්න වේදනාව තමයි. දැන් මේ තේන අරමුණේ මේ චක්කු සංපස්සේ උපන්න වේදනාව තමයි. දැන් මේ තේන අරමුණේ මේ චක්
මේක කෙනෙක් පුද්ගලයෙක් කියලා මම නිමිති වශයෙන් හැසිරුණා කියලා මට මේ වේදනාව වැඩි වෙනවා නම් තව කමන්නේ. මේ විඳින්නේ ගියාම නිකන් බොරුවට කර්ම රැස් වෙන එක විතරයි වෙන්නේ. වෙන 아무තු යහපතක් වුණා නම් ඒත් කමන්නේ. අර මං ගර්ගිය සරේ කියපුවට නගුල කරට ගත්තා වගේ එකක් නෙවෙයි කරන්නේ මොඩකම නිසා. ඒකයි මෙතන අර ඒකයි ඇත්ත දකින්නට දුකේ කලකිරෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අපි සම්පූර්ණ මෝඩකම නිසා විඳින දුකේ කලකිරෙන්නේ නැත්තම් තමයි පිළිගන්නේ. ඒ කියන්නේ අපි අපේ මනසේ තියෙන කෙලෙස් ටික නිසා දැන් අපි දෙකමකට කියමු බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ මව් මල දුකට අඬපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි පියාමල දුකට සහෝදර මල දුකට මේ අපි අවුස්සල සංවේගයටපත් කළ දුකටපත් කරලා වෙහෙසටපත් කරන්න කියනවා නෙවෙයි මේ සංවේගයක් ඇති කරනවා මහන්නේ මේ උඹලා මෝඩකම දුරු කර නොගෙන අවිද්‍යාව දුරු නොකර කෙලෙස් ටික නිසා උඹලා මේ ධාතුවේ තියෙන තැනක මනස වරද්දගෙන මෙච්චර දුක් විඳලා තියෙනවා අද හරි අවිද්‍යාව දුරු කරලා මේ කර්ම දුරු කරගෙන ළඟ හිත හදාගන්න මේ දුක නිදියල්ලා කියන එක කියනවා මේ ස්කන්ධ ටික පිරිසිඳ දැකලා ස්කන්ධ ටික ආරම්භ ප්‍රපංච ටික ඉදින්නේ මනස කියලා දැක්කොත් මේ ඒ ප්‍රපංචයන්ගෙන් ස්කන්ධය අල්ලන එක නැති වෙනවා ඒ දුක නැති වෙනවා ඒ දුක මිදෙනවා එහාට මෙහෙම බලද්දී හොද්දට තේරෙනවා මේ රූපය කන බොන ආහාරයෙන් හදුණු හම්මස් ලේනහර ඇට මිදුළුමයි තියෙන කිසි සැකයක් නැහැ තමන් තුළ මේ කෙනා කියන අදහස සිහි වෙලා නේද කියලා සජීවීව දකින්න පුළුවන් කමට එනවා එහෙම දකින්න වෙන ලාභය තමයි මේ කෙලෙස් මෙහෙට ඇඳෙන එක බාහිරට ඇඳෙන එක නැති වෙනවා ඒකෙන් තමන්ව බේරන්න මොකද ජරා මරණ දුකයි නමුත් බය වෙන්න එපා ඔයගොල්ලෝ විඳින්න තියෙන ටික දෙන්න ස්පර්ශ ආයතන හය වැඩ කරනවා ඒ කියන්නේ ඉන්කමෙන් එනවා කර්මය නැති දැන් අපිට මේ තණ්හාව නිසා මේ වැඩිපුර විඳින්න ගිහිල්ලා නෙමෙයි ප්‍රශ්නේ දුන්නු ටික කහ ජීවත් වෙනවා කමන්න වැඩිපුර කන්න මේ ගිහිල්ලා ඒකයි දුකට හේතු තණ්හාව කියන්නේ මේ ඇහැට පෙනෙන දේ විපාකයක් වේදනාව මේක විඳින්න කියලා නෙමෙයි ගිහිල්ලා නෙමෙයි විඳින්න ගියේ හොඳයි වැඩි ගන්න ඒක තේන අරමුණ නිසා යම් වේදනාවක් එනවනම් ඒක කර්ම ප්‍රත්‍යයෙන් අපි කියමු පෙර අවිද්‍යා කර්මයට පෙර දෝෂයට හදාගත්ත ටික. එතකොට අදෝක වේදනාවට හේතු නිසා හටගෙන හේතු නැති වෙන තැනක මනස හිටියනම් ඉවරයි. නමුත් එන වේදනාව අර බණස්කේදී අල්ලගෙන කන්න හදනවා වගේ වේදනාව විඳින්න උවමනාව නිසා නෙමෙයි නැඹුරුලා අල්ලගත්තේ. ඒකයි තණ්හාව දුකට හේතු කියලා කියන්නේ. ඒ විඳින්න ගියේ හින්දා නිමිති හිටින්නේ. ඉතින් ඒකෙදි එහෙම විඳ කියලා වේදනාව වැඩි වෙනවන කමන්න ඒ හේතුවෙන්ද දරුවෝ කියලා. කියන්නේ ඒද ආයෙත් ඇස් ස්පර්ශ නිසා රූපේ පේනවා කියන මට්ටමම මිසක වෙන්නේ. මේක තමයි. රත්තරන් කියලා බැලුවොත් ඇස් ස්පර්ශ නිසා රූපේ චක්ක සම්පස්සජා වේදනාවක් නිසා ඔය ස්පර්ශ ආයතන හරි වේදනාවක් වැඩි වේදනාවක් නෑ. තමයි එකම වරනේ තමයි. ඒකම වරනේ කියන්නේ මේ ගාස්තු ආයෙත් ආයි කරගන්න. වැඩි ඒක වෙන්නේ. කර්ම රැස් වෙනකෝ. ඉතින් මෙන්න මේ ටික පොඩ්ඩක් හොඳට හිතන්නකෝ ඔය මං කියපු එක. ඕකේදී ලොකු අර්ථයක් ඔයගලන්ට වෙයි. ඒ කියන්නේ හරියට තේරුනොත් ඒ කියන්නේ මේ ටික නොදන්න අපි හිස හැරුණා කියනවා වගේ මේ ලෝකේ කරන සීල් ගත්තට සමාධි වඩනවා භාවනා කරනවා කියන මොකටද කරන්නේ කොහාටද යන්නේ මේ අර කොටි ගහනකොට දුවනවා වගේ ඔහේ දුවනවා වගේ මට තේරෙන්නේ ලෝකේ. ඒ කිසිම අර්ථයක් නැහැ. ඉලක්කයක් නැහැ, තැනක් නැහැ, කොහාටද යන්නේ කියලා එකක් නැහැ. හිස හැරුණා කියනවා වගේ. මේ වගේ ගහමක න්‍යායක් තේරිලා, කාරණාව තේරිලා මෙන්න මේකයි ඇත්ත මේතනයි ඇත්ත නොදන්නා කම නිසා කර්ම වුණේ මෙතනයි කෙලෙස් වුණේ මේ විපාකයට මේ කර්ම කෙලෙස් වේදනවා ඒක මේ ජීවිතේ දුක ලබා දීලා මතු දුක ලබා දෙන දුකට හේතුව කර්ම කෙලෙස් ටික කර්ම කෙලෙස් නැතිව දුකෙන් මිදෙනවා ඒ හින්දා මේ ඇත්ත දකින්න ඒක දකින්න මේ සීල සමාධි කියලා මේ උත්තරේ ඇවිල්ලා මේක කරනවා නම් හරි නමුත් මේ සිල් ගන්න කෙනෙක්වත් මේ භාවනා අද රටේ කොච්චර කරයිද මේ කරන කිසි කෙනෙක් බලන්න මොන
එක්කෝ හැමත යටින් බලනවා කියයි වේදනාව විතරක් බලනවා කියයි නැත්තම් රූප කඩ කඩ මේ මොනවා හරි දෙයක් කරන්නේ මිදින්න අන්තිමට බලන සීලබ්බත පරාමාසයට අහු වෙනවා. එයි යන්නේම තරක් ගන්නෑ. නමුත් මේක හරි උත්තරේ දැනගත්තු තමන්ටම තේරෙන මේක කරන්න පුළුවන් එකක් කියන එක. ඒ කියන්නේ ටිකක් හරි තේරෙනවා මේ අපේ මනසේ වැරද්දක් තියෙනව නේද කියන එක. දැන් අපි මේ බාහිරින් පුද්ගලයාට තියෙන තණ්හාව අයින් කරන්න හදන්නේ. දැන් පුද්ගලයා ඉන්නවා. අපේ තණ්හාව අයින් කරන්න හදන්නේ පුද්ගලයාට. ඒක මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඒ කියන්නේ පුද්ගලයාට තියෙන තණ්හාව නැති කරන්න පුද්ගලයා තියෙන තේ කෙස්ලෝ නේද ධම්මස්නහර බලන්න. මොකද මේ තණ්හාව නැති කරන්න පුද්ගලයාට තියෙන. නමුත් පුද්ගලයාට තියෙන තණ්හාව නැති කරන්න බලලා කියන එක නෝ ප්‍රපංචේ උපාදාන පත්‍ය භව පත්‍ය ජාති කියලා කියනවා. දැන් එතනදී දැන් මේ උපාදාන පත්‍ය භව පත්‍ය ජාති කියන එතන දැන් මේ කර්ම භවයයි ප්‍රතිවගය දෙකට බෙදෙනව නේද? නෑ. කර්ම භවය භවපත්‍ය ජාති කියනකොට භවය එකමයි කර්ම භවය. කර්ම භවය. භවය කියන්නේ මේ තියනවා කියන්නේ. භවපත්‍ය ජාති කියනකොට එක්ෂණික ඔය දැන් අපේ හිතේ සිතුවිලි පහළ වෙනවා කියලා කියන්නේ නතර වෙන්නේ නැත්තේ ඔය තියෙනවා කියපු එකේ ඵලෙ ඔය තමයි ජාති එක්ෂණිකව. ඔය හිතේ ගාරුවා ගෙදර ළමයා ගැන වාහනේ ගැන එකින් එක තොරතුරු කියනතු සිතුවිලි පහළ ඔය උපදින එක නතර වෙනවා මේ භවය නැති වුණා. ඒකට හේතු භවපත්‍ය ජාති. ඒක තමයි කර්ම භවය. නෑ ඒක ජාතිය කර්ම භවය කියන්නේ තියෙනවා කියන මට්ටම. ඔව් ඒක තමයි කර්ම භවය. කර්ම භවය. කර්ම භවයේ තුල ජාතිය තියෙන එක්ෂණිකව ස්කන්ධය ඉපදී. මොකද අර විපාක මට්ටම ගන්නෙ නෑ කර්ම භවය කියනකොට කර්ම කෙලස් ටික විතරයි තියෙන නලකෙට. ස්කන්ධ ටික උපදින තැනදී තමයි උප්පත්ති භවය කියන්නේ. ප්‍රධාන ඥානෙ ලැබෙන තැන. එක්ෂණිකව හටගන්න විපාක ටික ප්‍රතිසන්දි වශයෙන් විපාක ටික දෙකමයි තියෙන්නේ. එකම කර්මයට එකම කෙලෙසට ඒ කියන්නේ තණ්හාව දෙආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. තේරුණා නේද? දැන් මේ චක්කු සම්පස්යෙන් උපන්න වේදනාව ආරම්භය තණ්හාව දෙආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. සමුදාචාර තණ්හා වට්ටමූලික තණ්හා කියනවා. ඒ කියන්නේ රූප තණ්හාව කියන තැනින් එක්ෂණික ජාති ඒ නැවත දරුව බලන් යන්න, විතර බලන් යන්න, ඉගෙන බලන් යන්න කියලා නැවත ස්කන්ධ ටික උපදින රූප තණ්හාව. මරණාසන්න මොහොතදී ඉදිරිපත් කළා කාම තණ්හා, භව තණ්හා කියන තණ්හාවෙන් වට්ටමූලික ප්‍රතිසංග වශයෙන් විදිය. එකම වේදනාව තණ්හාංග දෙආකාරයකින් ක්‍රියාත්මකයි. දැන් රූප තණ්හා, ශබ්ද තණ්හා කියන්නේ සමුදාචාර තණ්හා. ඒ කියන්නේ මේ ආයතන ටිකේදී දැන් දරුවා බලන් යන්න ඕනේ කියලා අපි දැන් දරුවා කියලා කෙනෙක් ඉන්නවා කියන එක තමයි භවය. භවපත්‍ය ජාති. නැත්නම් ඒකට තණ්හාව, ඒ තණ්හාව හේතුන් තණ්හා උපාදාන බලන්නේ. දැන් මෙතන රූප තණ්හාව උපාදානයේ භවය. කර්ම භවයේ. භවපත්‍ය ජාති දැන් දරුවා බලන් යනවා කියලා ඒ ගියේ විඥානාව කලකට පස්සේ වේදනා කියන විපාක ටික උපදිනවා. ඔන්න මේ ප්‍රවෘත්ති විපාක. ඒ ටික හටගන්න පෙරතසු මේ මට්ටම තමයි කර්ම භවය කියන්නේ. ඔව් කර්ම භවය කියන්නේ. එතකොට ඔන්න එක්ෂණික විපාක, ප්‍රවෘත්ති විපාක. ඒ කර්ම නිමිත්තම උතරගෙන දරුව බලන්න ගිහිල්ලා අපි දැන් එහා රූප උපද්දවා ගත්තා වගේ. මේ රූප සංදේශයේ හිඳනකොට ඔය දරුව බලන්න යන විදිහටම අද විඥානයේ උපද්දලා නාම රූපයක බෙදගෙන දරුව බලන්න බැරි මේ ආයතන මෙහෙම උපදන්න බැරි හින්දා පුළුවන් තරමින් උපද්දව ගන්නවා. ඒ හින්දා මව කුසල බෙදගෙන එතනින් නාම රූපය හදාගෙන ආයතන හදාගෙන විඳින්න හදනවා. දැනුත් කරන්නේ ඒකමයි විඥානය, කර්ම විඥානය නාම රූප වල ආයතන ටික හදාගෙන ස්පර්ශය වෙලයි විඳින්නේ. දැන් මෙහෙන් දරුව බලලා මේක විඳින්න පුළුවන් මේ ආයතන ටිකේ අවශ්‍ය තියෙන තාක් මෙහෙම කරනවා. කළා මේක විඳිනොත් මොකද කරන්නේ? විඥානේ මේ විදිහටම නාම රූප දෙකක් හදලා ආයතන අතුල විඳින්න හදා ගන්නවා. ඒකත් පට ගන්නවා. පාතෙන් දැන් දියපාර ගලාගෙන එනවනම් විශාල සැඩපාරක් මම වම් පැත්තෙන්
බන්ට් එකක් දැම්මොත් දකුණු පැත්තෙන් කඩාගෙන ඒ වතුර පාර හැරිලා. ඒ පැත්තෙන් දැම්මොත් වම් පැත්තට හැරිලා නේද? ඒ වගේ දැන් මේ ස්කන්ධ ටික මේ ආයතන හරහා යන්න හදන එක ය아가න්න බැරි නම් තුවන්දල යනවා. දෙකම ඒකයි දෙකම විඥානාවුරු දලතර පස්සේ ඉඳලා කියන දේ නම් කරන්න උනේ ඒක සිද්ධිය නිසා. ඒක කාර්යය කරන. අපි උපාදාන පත්‍ය භව කියනකොට උපාදාන නිසාම භවය දිනනවා. උපාදාන නිසා භව. ඒකට කර්ම භවය තියෙන්නේ නැද්ද? කර්ම භව කියන්නේ කර්මයයි කෙලස් ටිකයි ඔක්කොම එකතු කරලා මේ ඔක්කොම එකතු කරලා තමයි කර්ම භවය. ඒ කියන්නේ උදාහරණයක් උපාදාන දෙකක් නේද? කර්මය උපාදාන දෙක. කර්මය කියලා කිව්වේ දැකපු දේ ඒ විදිහටම නිමිත්ත හැටියට ගත්තේ. ඒ නිමිත්තට ඔබතුමා කෙනෙක් හැටියට හිතුවා නම් හොඳයි කියලා හිතුවා නම් මේ තණ්හා උපාදාන ටික. මේ ටික තියෙන්නේ මේ කර්ම නිමිත්තමයි. ඒකවල ගමන දැන් අපි කියමු දැන් උපාදාන පුද්ගලෙක් සිහි කරගන්න පුළුවන්කම කියන්නකෝ. දැන් තාත්තා සිහි කරගන්න පුළුවන්කම කියන්නකෝ. දැන් තාත්තා කියලා පුද්ගලයෙක් කියලා ඒ අත්වද උපාදාන. ඔව් ඒකයි. දැන් මේ කර්ම නිමිත්තමයි තියෙන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම මෙන්න මේ ටික බලන්න. මේ ස්කන්ධ පංචකයේ අවිද්‍යා සංකර තණ්හා උපාදානකේ ධර්මතා පහ අපේ මනස තුළ ඇති කරලා මෙයා නැති වෙන හැමදාම. මේ පේනවා හැනවා කියන එක. මේ ටික හටගෙන නිරුද්ධ වෙනවා. මේ ටික අපේ මනසේ උපද්දලා පවත්වනවා. කොහොමද මේ තිබිලා මේ ටිකම මුල් කාරණාව කරගෙන ඒකයි මේ අවිද්‍යා සංකර තණ්හා උපාදාන කියන ටික විතරක් කියන්නේ මෙතෙන්ට හේතු හැටියට මොකද මේ ඇති කරගත්ත ඒ නාම රූප දෙක ඉතුරු නැතුව නිරුද්ධ වුණා. දැන් දරුවා කියලා කියන තැනක කන බොන ආහාරයෙන් හැදුණු රූපයේ තිබුණා නම් ඒක ඉතුරු නැතුව නිරුද්ධ වුණා. ඒ ස්කන්ධය ඉතුරු නැතුව නිරුද්ධ වුණා. ඒ නිසා හදාගත්ත කර්ම කෙලස් කියන දෙක නිසා අපි ඊගව දෙයට පමුණුවා. කර්ම කෙලස් හදාගන්න උදව් වෙච්ච නාම රූප දෙකයි තිනේ අපි වතෙන්ට ගන්න. නෑ. ඒ නිසායි මේක කර්ම භවයේ කියනකොට මෙන්න මේ ටික විතරක් කියන්නේ. අවිද්‍යා සංකාර. කර්මයේ මුල් කරගෙන තියෙන මේ තණ්හා උපාදාන. තණ්හා උපාදාන බව. අවිද්‍යා සංකර තණ්හා උපාදාන බව. මෙතන මෙහෙම ගන්න එක මේ ටික ඉදිරියේ තියෙන මේක කියන එක දකින්න. මේ අවිද්‍යා සංකාරයේ තියෙන විඥාන නාම රූප කියන ටිකේ ඇත්තම දන්නා කම නිසායි ඕක නිමිති හැටියට හදාගෙන තණ්හා උපාදාන වෙන්නේ. ඊට පස්සේ ඒ අවිද්‍යා සංකාරය නිසාම විඥාන නාම රූපත් උපදිනවා කියන එක දකින්න. අර මම කිව්වේ ඇතුළට එන එකයි ඇතුළෙන් ගන්න එකයි කියලා දෙකක්. මුලින් ඇහැට පෙනෙන ධර්මතා ටික ආරම්භය අවිද්‍යාවෙන් කර්ම නිමිති හදාගෙන තණ්හා උපාදාන උනා භවය හදාගත්ත එක එකක්. ඔන්න ඵල හේතු සම්දි. දැන් හේතුඵල සම්දි දැකපු කෙනා සිහි කළ බලන්න යනවා කියලා ආයත ස්කන්ධ උපදවා ගන්නවා. කියන ටික මේක පරිසම්පද ක්ෂණික විදිහේ සිද්ධි ටිකක් තියෙනවා. සමහරවිට මේක දැන් තේරෙනවා දන්නවා දැන් මේක දකින්න මොකද්ද කරන්න ඕනේ කියලා. දකින්න නෙමෙයි තියෙන්නේ දැන් තියෙන ආශ්‍රයක්ෂය කරන්න. එතකොට ඒ කියන්නේ දැන් අපි දන්නවා නම් ස්කන්ධ ටික වෙනම සිද්ධියක් ස්කන්ධ ටික හමු වෙන ගානේදී අපි ගාව තියෙන ආශ්‍රය ඉදිරිය තියෙනවා. කෙලස් ටික ඉදිරිය තියෙන. ඒ කියන්නේ දැන් කනබුන ආහාරයෙන් යුක්ත රූපයේ තියෙන තැනක පෙර ඇත්ත නොදන්නා කම නිසා පුද්ගලෙක් කියලා ඇසුරු කළා නම් දැන් මේ පේනවත් එක්කම මේ ආශ්‍රය ඉදිරිය තියෙනවා. දැන් එහෙනම් මම කරන්නේ මේ ආශ්‍රය ක්ෂය කරගන්න. කෙනෙක්වත් එක්කම කෙනෙක් සිහි වෙන ගතිය නවත්ත ගන්න. කියන්නේ ආශ්‍රය ක්ෂය කරගන්න. ආශ්‍රය ක්ෂය කරගන්න. ඒකට මට තියෙන්නේ මොකද්ද? මේ පේනවා කියන තැන මට ආශ්‍රය යෙදුණු ශාස්ත්‍රයේ රූපේ තියෙනවනේ. නැත්තම් පේනවත් එක්කම මට පුද්ගලෙක් කියන උපාදානය නම් ඇති වෙන්නේ. මට උපාදානයට හිතේ උපාදානීය රූපේ තියෙනවනේ. ඒ රූපේ ඇත්ත බලන්න තියෙන්නේ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේ රූපේ ඇත්ත බලන්න. ඔය කායानुපස්සනාව කියන්නේ ඒකට. දැන් කායानुපස්සනාව වඩන්නේ දැන් රූපේ ඇත්ත දකින්න වෙන ඔප්පු කරගන්න ක්‍රමයක් නැහැ. මේක ඇත්ත දකින්න තමයි මෙයාට මේ අහගත කාරණාව ඔප්පු වෙලා ජීවිතේ. ඇත්තනේ මොකද දැන් තාම කිව්වට ස්කන්ධ ටික තියෙන තැනක පුද්ගල භාවයේ Taman තුලයි යෙදෙන්නේ ප්‍රපංචය දෙන්නේ Taman තුලයි.
මේ ටික දෙක දෙපැත්ත ස්කන්ධය කියලා නොදන්නා නිසා පංච උපාදාන ස්කන්ධ දුකක් විඳිනවා. දෙක එකට කරලා දුක් විඳිනවා. කියලා පංච උපාදාන ස්කන්ධ දුක ජරා මරණ දුක් නෙකේ. මේ ස්කන්ධ ටිකෙත් නෙමෙයි, කෙලස් ටිකෙත් නෙමෙයි. මේ දෙකම එකට එකතු කරලා හිතින් හදාගෙන ඉන්න දුක පංච උපාදාන ස්කන්ධ දුක. දුකට හේතුව ස්කන්ධ ටික ගන්න උපාදාන. මේ කෙලස්. මේ උපාදානේ නැතිව කෙලෙස් තණ්හාව නැතිව මේ දුක නැති වෙනවා. සම්මා දිට්ඨිය මොකද එහෙනම් රූප බලපන්. මේ කෙලෙස් දෙති රූප දෙක බලන්න. බලන්න මොකද පැහැදිලිද කියන්නේ. මොකද මේ රූප ගැන බලනකොට වෙන්නේ මොකද්ද? මේ කෙලෙස් ටික ගෙවෙන. කෙලෙස් ටික ගෙවෙනකොට කෙලෙස් ස්කන්ධ දෙක එකට එකතු කරන දුක නැහැ. දුකෙන් මිදෙනවා. දුක නිරුද්ධ වෙනවා. ඒක තමයි ගෙවෙන්නේ. ඔව් ඒක මේකට තණ්හාව නැති කරන්න කියලා කියන්නේ ආශ්‍රයක්ෂය කරනවා කියලා කියන්නේ කර්මක්ෂය කරනවා කියලා කියන්නේ. ඒක කියන්නේ ඒක තමයි. ඔව් වෙන ස්කන්ධ ටික නිරුද්ධ කරන්න බෑ නේද? ස්කන්ධ කියන්නේ ස්කන්ධයෙන් කරන්න දෙයක් නෑ. ඒක හටගෙන නිරුද්ධ වෙනවා. අපිට තියෙන දුක පිළිසෙන් දැකගෙන විතරයි. තවනන්ත මේ ස්කන්ධය කියන්නේ කිසිම දෙයක් නැතු මම නිකන් හිතුනේ. උපේක්ෂාවෙන් කියන්නේ සියලු දේ ගැන ඒක ටිකක් අමාරු වැඩ මම හිතන්නේ ඒක සිතුවිලි එක පවත්තේ නෑ. උපේක්ෂාවෙන් හිතලා සියලු දේ ගැන ආසාවක් කරලා හිටියොත් වැරදි ඊට පස්සේ ආසාව අතාරින්න. ඒක තේරෙන්න වඩලා එතකොට අපි කියන්නේ කිසි දෙයක් නැති උපේක්ෂාව කියලා එකක් හම්බ වෙයි. උපේක්ෂාව කියන්නේ එකේ ඔබතුමායි. ඒක උපේක්ෂාව අතාරින්නද? ඒක දැන් කිසිම දෙයක් නැති තැනට ගිහලා කිසිවක් නැහැ කියන තැනට ආවම නැති කිසිවක් නැහැ කියන එක යාට තියෙනවා. ඔක්කොම නැහැ කියන එක තියෙනවා. එතකොට එයා උපදිනවා කියනවා ආකිතායත කියනවා. නැති කිසි කියන එක උපදිනවා. මෙහෙම අල්ලලා මොකද කරන්න බෑ. ඒ කියන්නේ නිවන් දකින්න බෑ. ඒක නිවන් දකින්න බෑ කියන එක නිවන කියන එක සාක්ෂාත් වෙන්න ඕන නිසා ගන්න බෑ කියන්නේ. ඒ කියන්නේ අපිට කරන්න පුළුවන් සීලයේ පිහිට සමාධි වැඩමින් ඇත්ත දකින්න. ඇත්ත දකින්න නිසා ආශ්‍රය දෙවෙනවා. කෙලස් ගෙවෙනවා. කෙලස් ගෙවෙනකොට ආශ්‍රය වෙනකොට දුකෙන් මිදෙනවා. දුක නිරුද්ධ ලැබෙනවා. එහෙම නේද? අපිට ඒක දුක නිරුද්ධ කරන්නේ දුකේ ප්‍රශ්නේ තියෙන්නේ. දුකේ ප්‍රශ්නේ තියෙන්නේ. මෙලොව වේවා පරලොව වේවා යම් කිසි යම්ම දුකක් තියෙනවා දුකෙන් මිදෙනවා නම් හරිනේ. එතකොට දුකෙන් මිදෙන්න නම් කෙලස් නැති වෙනවා. කෙලස් නැති වෙනොත් තමයි මොන දුකෙන්ද ඉපදීමේ දුක මොන ඉපදීමේ ගෙන්ද ඕනම ආත්ම භවසේ කුලා දෙවියෙක් කුලා පිරිසෙක් කුලා පෙරේතෙක් කුලා ආය ගිහිල්ලා කියලා මොනවා හරි දුකක් තියෙනවා නම් ওই පංචීපාදස්කන්ධ කදාගෙන විවිධ දුකක් තියෙනවා නම් එහෙම ඉපදීමේ දුකක් වෙන්න පුළුවන්. දෙඩවීමේ දුකක්, මහලීමේ දුකක්, මරණ දුකක්, අප්‍රියං හා එක්වීමේ දුකක්, ප්‍රියංගෙන් වෙන්වීමේ දුකක්, හිතලා බලාපොරොත්තු වෙලා කැමති වෙලා නොලබන දුකක් වෙන්න පුළුවන්. දැඩි වෙහෙසක් වෙන්න පුළුවන්. කියන යම් දුකක් තියෙනවා මේවා තමයි ලෝකෙට දුක්. මේ දුක් ටිකෙන් දෙන්න තියෙනවා නම් ආයෙ දුක් කතා නැහැ. ඔක්කොම ටික තියෙනවා හැම භවයකම උපදින්න. ওই දුක් ඒ ටික තමයි දුක. දුකට හේතුව තණ්හාව කෙලස් ටික. කෙලස් ටික නැතිනම් මේ දුක නැති වෙනවා. ඒ හිත කෙලස් ටික නැති කරන මොකද? සම්මාදිට්ඨිය ඇත්ත දකින්න මොකද්ද? මේ ස්කන්ධ ටික පිළිසිඳ දකින්න. ඒක ඉතින් කරන්න දෙන්නේ ඒක කරන්න වෙනවා. ස්කන්ධ ටික පිළිසිඳ දකින්න පිළිසිඳ බලන එකට කියන විදර්ශනා කියලා. ඒකට බලන එක තේන්න අර එකතර දිනනවා වගේ සමාධියක් නැත්තම් ඒ බලන එකට උපකාර වෙන සමතයක් වඩනවා. ඒකට කියනවා අපි මේ සමාධිය කියලා. සමතේට උපකාරී පිණිස සමාධියට උපකාර සීලයට කියනවා. සීලේ ප්‍රතිපදාව නරෝ සතනෝ චිත්තම් පඤ්ඤංච භාවය. සීලයක තුල නොනැති කෙනෙක් සමත විදර්ශනා වඩයින. මොකටද මේ ටික කළේ? ආශ්‍රවක්ෂය කරන් උපාදානේ නැති නැචකින්ච ලෝකේ උපාදීති. ලෝකේ කිසිවක් උපාදාන වශයෙන් ගන්න නැහැ. රූපේ ගැන පුද්ගලයෙක් හැටියට උපාදාන වශයෙන් ගන්න නැහැ. මොකද රූපේ නිසා උපාදාන වේදනා කියලා දකින්න නිසා උපාදාන රූපේ ගන්න නැහැ.
දැන් ලෝකෙ වෙන්නේ බාහිර රූපේ කෙනෙක්ව දකින්න කියනකොට උපාදානයෙන් ගත්තා. කිසිවක් උපාදාන වශයෙන් ගන්න කියලා කිව්වේ කායනුපස්සනාව වඩද්දි මේ රූපේ ඇතිවීම නැතිවීමත් වඩන උපාදාන වශයෙන් ගන්න. මේ විසා උපාදානයේ ඉඳන් හැටි දකින්න. දෙපැත්තට වෙනදට අපි කලේ කෙලෙසෙන් ආපහු ගිහිල්ලා තියෙන්නේ. දැන් අර කීයේ දැන් අපි කියමු මේ ලීයයි කකුල් ටිකයි මේ ඇඳයි මේ ටික ඔක්කොම මේ හැඩේට තිබුණු හින්දානේ අපි පුටුවේදී නේද? දැන් මේ හැඩේ ඔක්කොම තිබුණු හින්දා පුටුව වුණා. ඊට පස්සේ පුටුව කීප එකක් ඇතුළේ පුටුවේ කකුල් පුටුවෙන් දකින්න ආයා. දැන් මේ ටික යෙදිලා නම් පුටුව හැදුනේ. දැන් පුටුව කියන එකට මේව වැරදිලා නම් ආයේ පුටුවට කකුල් නැහැ. අංගවලට අරුණ නම දාන්න. අංගවල. ඒක හරියට ඒ වගේ දැන් අපිට වෙන්නේ මොකක්ද? ස්කන්ධ ටික නිසා නම් පුද්ගල භාවය. දැන් මේ රූපේ නිසා පුද්ගලයා කියන එක ඇතුළේ දැන් පුද්ගලයේ රූපේ වෙලා නේ. දැන් මේ ස්කන්ධ ටික දකිනකොට මම කියන අදහස උපන්නා. ඒ කියන්නේ මේ කැලී ටික මෙහෙම තිබුණු හින්දා මේ ටික හම්බවෙනකොට මම කියන අදහස උපන්නා. එතකොට දැන් ඒක අනිත් පැත්තට ගිහින් මගේ අත මගේ කකුල මගේ හැදා කියනවා අපි පුතු කකුල දකිනවා වගේ. ඒක තමයි කොහොමද උසු ගන්නවා කියන්නේ. අපි දැක්කොත් මේ කැලී ටික මෙහෙම තිබුණ හින්දා පුතු හැදුනේ කියන එක. පුතු කකුල කියලා ගන්නෙ නෑනේ. පුතු වන්ද පුතු කකුල කියලා ගන්න. ඒ වගේ මේ කෙසුම් නියදත් හම්මස්නහරයට කියලා මේ කනබුන ආහාරයෙන් හැදුන අවකාශ ධාතු අවරාගෙන ඉන්න මේ රූපය කය යන සම්මතයට යනවා. ඒ කය දකින්නකොට මම කියන අදහස ඇති වෙනවා කියලා දැක්කොත් මගේ අත මගේ කකුල මගේ හැ කියලා ගන්නෙ නෑ. ඇයි මේ කැලේ ටික මෙහෙම තිබුණේ හින්දා මම කියන අදහස ඇති වුණා. එතකොට මම කියන අදහස මනස පිළිබඳව මාන්නයක් කෙලෙසයක් ඒකට හිත දෙන්නේ ස්කන්ධ ටික. කියලා දැක්කහම උපෝදාන විසින් ගන්නෙ නැහැ. මාන්නේ යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ මගේ ඇහක් මගේ කකුලක් මගේට දකින්න දෙන්නේ නැහැ. ඉතින් හැම වෙලාවෙම ස්කන්ධ ටික නිසා ප්‍රපංචයේ දෙන හැටි බලන්න සම්මාදිට්ඨිය කියන්නේ ඒක. ප්‍රපංචයෙන් වෙන්න එපා. ප්‍රපංචයෙන් ඇසුරු කරන්න එපා. ප්‍රපංචය ඇසුරු කරනවා කියන්නේ මම කෙනෙක්ව දැක්කම මම ප්‍රපංචය ඇසුරු කළේ. මේ රූපේ නෙමෙයි ඇසුරු කරන්නේ ප්‍රපංචය ඇසුරු කරන්නේ. ඇයි? මම කෙලෙසට පරිහරණය කරන්නේ. දැන් ස්කන්ධ ටික නිසා පුද්ගලයා කියන අදහස නම් තියෙන්නේ. මම පුද්ගලයෙක් දිහා බලනවා කියනකොට පුද්ගලයෙක් කියනවා කියනවා මම මේ ඉන්නේ ප්‍රපංචයක් කරන්නේ. කෙලෙසෙන් මම පරිහරණය කරන්නේ. ඒ විදිහට. ඒ කෙලෙසෙන් මම වැඩ ගන්න. කෙලෙසෙ එක්කනේ ඉන්නේ. ඒ හිත ප්‍රපංචයෙන් එක මිශ්‍ර වෙන්න එපා. කෙලෙස් එක්ක ඉන්න එපා කියලා කිව්වේ ඇත්ත දකින්න තාම අනුක්‍රමයෙන් කෙලෙස් දෙවෙයි ඇත්ත දකින්නකොට ස්කන්ධ ටික තියෙන තැනක තමන් තුළ මානෙ දෙනවා. තමන් තුළ පුද්ගල භාවය දෙනවා. තමන් තුළ කෙලෙස් දෙනවා. කියන එක කලින් කල සිහි කරගන්න. ඊට අමතරව රූපයේ ඇත්ත හිතියෙත් බලනවා. සමාධිය තේරෙනවා. විදර්ශනාත් කරනවා. කලින් කලට මේ ඇත්ත බලනවා. ඒක කොහොම කරනකොට නබෝදවසක් යනකොට තමන්ට සැකරහිත තැනකට එනවා. අනිත් අය දැන් මේ අනුමානයට තමන්ට දැනුමක් විතර නෑවි. ඒක දැන් සෝතපට්ටි අංග කල්යාණ මිත්‍රසු සද්ධර්ම ශ්‍රවණය. ඊට පස්සේ යෝනිසෝමනසිකේ ධර්මවල ප්‍රතිපත්තියේ සීලයක පිළිලා සමාධිය වඩමින් තමන් වලින් බලනකොට තමන්ට කාරණාව තේරෙනවා. එතකොට තමන් දකිනකොට තමන්ට දකිනකොට මේ ඇත්ත කියන සම්මාදිට්ඨිය. අන්න තමන්ටම පහදිලි වුණා. සැකයක් නැහැ. පුබ්බන්ත ඥානම් පෙරගෙනත් සැකයක් නැහැ. අපරන්ත ඥානම්. පසුගෙනත් සැකයක් නැහැ. පුබ්බත් අපරන්ත ඥානම්. පෙරපසුගෙනත් සැකයක් නැහැ. පස්තුකප්ප ධර්මගෙන සැකයක් නැහැ. දැන් පටිසම්පාදයේ ආරයි තමන්ට මෙතෙන් ආවේ. දෙයට මෙහෙම වෙච්ච නිසායි මේ ධර්මතාවය මෙහෙම වෙච්ච නිසායි මෙතෙන්ට එන්නේ මෙහෙම වෙච්ච නිසායි අනාගත ගන්නේ. අද කර්ම රැස් කරගත්තොත් උඹලට
අනාගතයට යන්න වෙනවා කියලා ওই උත්තරය ඇවිල්ලා ඉවර වෙලා දැස්සියක්. මේක ඇත්ත දකින්නකොට මේක සම්පූර්ණයේ ජීවිතේ ඉන්නේ. එතකොට අර අටතන කිරේ සැකේ නැහැ කියලා කියන්නේ. බුද්ධේ සංකති ඒ කියන්නේ මේ දහම දකිනකොට මේ වගේ දර්ශනයක් ඉදිරියට කරපු ඒක දකිනකොට සාතුමාගේ සම්මා සම්බුද්ධමයි දහම සුවක්හතම මේ වගේ ධර්මයක් එක්ක ඉදිච්ච යෙදෙන කෙනා අනිවාර්යෙන් දුකෙන් මිදෙනවමයි කියලා සැක නැහැ. පුද්ගන්තේ ගැන තොර තමන් හිතියද නැද්ද එහෙම කතාවක් නෑ. යා පරිපූර්ණ දෙන්න තොර ධර්මතා පහ තියෙන තරක අවිද්‍යාව කර්ම ඉදෙන්නේ ආවේ කියනකොට මම හිතියද හිතියන කොහේ නේද ඒ සැකේ වෙහෙම ඉදේ. අනාගතයට මම යයිද යනවනම් කොහාටද ඔය ලෙහෙන්නේ ඉන්නේ බයි. එයා අදාවිද්‍ය ධර්මතා පහගෙන නොදෙන අවිද්‍යාව යෙදුණු කර්ම රැස් කරගෙන තණ්හා උපාදාන වෙලා ආයෙත් මෙහෙම ස්කන්ධ හට ගන්නවා කියන එක දකින්නකොට අපරන්තේ කංගති කියන ගතහැරෙන්නේ ඉදී. පුබ්බන් අපරන්තේ තොරපස දෙකගෙන සැකේ අතහැරෙන්නේ ඉදී. මේ පටිච්චසමුප්පාද ධර්මයක් නේද කියන එක ගැන නුවණ පහළ වෙනකොට ඒකේ සැකයක් තියෙනවා අතහැරෙන්නේ ඉදී. දුකෙන් මුදින්න වෙන දෙයක් නෑ කරන්න මේකම නිදින කියලා ප්‍රතිපදාව ගැන සැකේ දෙන්නේ ඉදී. එක තැනක තියෙන එක තැනකින් මේ කාරණා දකිනකොට මේ සැකේ නැති වෙනවා කියන එක. දැන් අද ධර්මයේ මුකුත් නෑ කෙලින්ම සැක නෑ අපිට මොකද අපි ඉපදිලා හිටියම තමයි. හිටියම සැකේ හිටියම තමයි. එහෙමනේ අද මේ ස්වාමීන් නමුත් එහෙම එකක් නෙවෙයි මේ පටිච්ච ඒ කියන්නේ ditthi සම්පන්න පුද්ගලයාට තියෙන ලොකුම හයිය තමයි කියනවා ධර්මතා හතර. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි ධර්මතා පහක්. ආර්යකාන්ත සීලයේ කෙරෙහි පටිච්චසමුප්පාදයේ. මුසෙල්ලෙන පැහැදීම ශ්‍රද්ධාව දර්ශනය කියන්නේ. ධර්මයේ කියන එකට අයිති වෙන්නේ නැද්ද පරිසම්පාදේ? ධර්මයේ තමයි. ඒක වෙනම දාලා තියෙන්නේ ඒක විශේෂයෙන් දන්නේ. එක එක නම් වලින් එක එක පරියායන් වලින් විස්තර කරන අවස්ථාව. හරි මෙහාට ආවම ඉතින් දැන් කවුරු හරි දැක්කොත් උපාසක මහත්තයා කියයි. ඔෆිස් එකේ හිටිය උපාසක මහත්තයා කියන්නේ. නමුත් එකම කෙනා ඉන්න පරිසරය මත හැඳින්වුවා. ඒ වගේ මේ ධර්මයේ කියලා පටිච්චසමුපාදයේ කියලා සූවිපත්තේ කියලා මේ චතුරාර්ය සත්‍ය කියලා එකම කෙනා එක එක මාතෘකාවල හඳුන්වනවා. කොහොමද අවබෝධ වෙන විදිහට කියලා කෙනා කෙනාගේ පහසුව සඳහන්. ආර්ය මග්ග නිවන් මග පිණිසමයි.